අතවශයෙන්ම මේක මේ අර චිත්‍රපටි ගැන කතා කරන එකක් නෙවෙයි. අතවශයෙන් මේක මේ චිත්‍රපටි පිළිබඳ යම් න්‍යායාත්මක කාරණයක් තමයි අද මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අර දැන් ලංකාවේ වෙන වැඩක් තියෙනවානේ අර අපි චිත්‍රපටියක් බලලා ඒ චිත්‍රපටියේ අර අතන උනේ මොකද්ද මෙතන උනේ මොකද්ද වගේ ඒවා අර චිත්‍රපටියේ කතාවම ආපහු කතා කරන එක. එහෙම එකක් නෙවෙයි මේක. ඒ කියන්නේ මම ඒක නිසා සමහර විට මොකක් හරි තේරුම් ගන්න බැරුණොත් ඕනෑම වෙලාවක ඉන්ටරප්ට් කරලා ඒ ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නයක් අහන ආවොත් සහ අනික එක ටිකක් තියරිටිකල් නිසා ටිකක් උත්සාහයක් දරන්න වෙයි සමහර දේවල් වලදී මේක කතන්දර කීමක් නෙවෙයි යම් අපි ෆිල්ම්ස් පිළිබඳ යම් න්‍යායාත්මක විශේෂයෙන්ම දාර්ශනික සහ මනෝවිශ්ලේෂී අදහස් දැක්වීමක් තමයි මම කරන්නේ. මොකද මේ ගේස් කියන සංකල්පය මම හිතන්නේ බොහෝ දෙනෙකුට නුහුරු දෙයක් නෙමෙයි. මෙතන ඉන්න ගොඩක් අය යම් හැදෑරීමක් තියෙන අය කියන බව මම දන්නවා. ගේස් කියන එක අත් වශයෙන්ම එක විෂයක පමණක් පාවිච්චි වෙන එකක් නෙමෙයි. විෂයන් ගණනාවක පාවිච්චි වෙන සංකල්පයක්. හරිද? ඒ කියන්නේ ගේස් කියන එක උදාහරණයක් විදිහට දැන් මිෂෙල් ෆූකෝ වගේ දාර්ශනිකයෙක් සමාජ විද්‍යාඥයෙක් එයා පොලිටිකලි ගේස් කියන එක පොලිටිකල් දෙයක් විදිහට පාවිච්චි කරනවා. එතකොට ජෝන් පෝල් සාත්‍ර එයා පාවිච්චි කරන ඉන්න නතින්නස් වලදී ඒක වෙන ෆිලොසොෆිකල් දෙයක් විදිහට. ඊට පස්සේ මේ ගේස් කියන එක මෝඩු පොන්ටි ගාවට එනකොට එයා තව විදිහකට පාවිච්චි කරනවා. ඊට පස්සේ ලැකෝන් ගාවට එනකොට දැන් අද මම කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ලැකෝනියන් ගේස් පාවිච්චි කරගනිමින් ලැකෝන් ගාවට එනකොට එයා ගේස් කියන එක පාවිච්චි කරන්නේ තවත් ආකාරයකට. මේක ලෝකේ එක රටාවක්. ඒ කියන්නේ එක එක දාර්ශනිකයෝ ගාව එක තමයි දාර්ශනිකයන්ව ට්‍රාන්ස්ලේට් කරන්න බෑ කියන්නේ. ඒගොල්ලන්ව අන්ට්‍රාන්ස්ලේටබල්. ඒ කියන්නේ දැන් අපිට ට්‍රාන්ස්ලේට් කරලා අදහසක් ගන්න බෑ. අනික එක දැන් මෙතෙන්දී දැන් මේ මාතෘකාව පිළිබඳ මේකේදී මම හිතන්නේ මම ඇත්තටම බැල්ම කියන වචනේ යොදලා ඉන්නේ චිත්‍රපටයේ සහ බැල්ම කියලා. ගේස් කියන එකට එක එක වචන තියෙනවා. ඒ දැක්ම කියන එක මම හිතන චතුරාංග දාලා තියෙන්නේ දැක්ම කියන එකක් තියෙන නිසා මම මේක වෙනස් කරන්න ගියේ නෑ. කුමක් හෝ වේවා ඒක මේ හුදෙක් කමියුනිකේට් කරගන්න විතරයි මේ අදහස මම දැක්ම කියලා හෝ බැල්මාරි කියලා දාන්න. මම බැල්ම කියන එක යූස් කරනවා. ඒක යම් තාක් දුරකට හෝ තේරෙයි කියන අදහස ඇතුව. නමුත් මේ දාර්ශනික වචනවල ඒ කියන්නේ අර්ථ කියන ඒවා සමහර වෙලාවට ඒ දාර්ශනිකයා මතත් තීරණය වෙනවා. රයිට්? ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඒ කියන්නේ යම් දාර්ශනිකයෙකුට දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු දැන් ඩෙරිඩා වගේ කෙනෙක් එයා ඉරේෂර් කියන වචනේ පාවිච්චි කරනකොට ඒක එයාගේ අර්ථයක් විතර තියෙනවා. රයිට්? එතකොට තව දාර්ශනිකයෙක් දැන් ගේස් කියන එකම ෆූකෝ ගාවදී කතා කරනකොට ගේස් කියන එක අදහස සහ ෂෝන් පෝල් සාත්‍ර ගාවට එනකොට අදහස සහ ලැකෝන් ගාවට එන අදහස අතර විවිධාකාර බවක් තියෙනවා. රයිට්? මේ චතුරාංග සමහර ඩිස්ටර්බන්සස් එයි අර මේ මයික්ස් අර මියුට් කරලා නැති ඒවා ඔයා හොස් තියෙන ඉඳලා ඔයා පොඩ්ඩක් ඒක මියුට් කරන්න නැත්නම් වෙන ඩිස්ටර්බන්ස් එන්න පුළුවන් නිසා රයිට්. එතකොට දැන් මේ චිත්‍රපටය සහ ගේස් එක බැල්ම කියන කාරණේ මනෝ විශ්ලේෂණාත්මක ආකාරයට සයිකෝඇනලිටික් ආකාරයකට තමයි මෙතෙන්දී මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. රයිට්? එතකොට ඉස්සෙල්ලාම අපිට මේ ගේස් කියන්නේ මොකක්ද? සයිකෝඇනලිසිස් වල මනෝ විශ්ලේෂණයේදී ගේස් කියන එක පාවිච්චි වෙලා තියෙන්නේ කොහොමද? එතෙන්ට එන්නේ කොහොමද? කියන මූලික අදහසක් ඉස්සෙල්ලා අපි අරගමු. රයිට්? මේක මම ප්‍රසන්ටේෂන් එකේ මම මේ ඉංග්‍රීසි භාෂාවෙන් දැම්මට මම මේක අදහස පැහැදිලි කරනවා. The gaze is the anxious state of mind that comes with the self awareness that one can be seen and looked at. මේක right
මේක මනෝවිශ්ලේෂණයේ සාමාන්‍යයෙන් පොදුවේ මේක ලැකෝනියන් අදහසම නෙමෙයි. ඒක අපේ anxious state of mind. ඒ කියන්නේ අපේ මනසේ යම් කලබලකාරී තත්ත්වයක් ගේස් එකක් කියන්නේ. Right? ඒ කියන්නේ ඒක self awareness that one can be seen and looked at. ඒ කියන්නේ අපි දිහා කවුරුන් හෝ බලන් ඉන්නකොට අපේ හිතේ කැළඹීමක් තියෙනවා. Right? අපේ හිතේ කැළඹීමක් තියෙනවා. ඒක තමයි ගේස් එක එක්තරා ආකාරයකට. ඒ කියන්නේ we are being seen. Right? අපිව කොහොම හරි අපිව දැක්මකට බැල්මකට ලක් වෙනවා කියලා. Right? ඒක මේ අවසා ඒ කියන්නේ දැන් ඒ බැල්ම මොකක්ද කියන එක වෙනම කාරණයක්. දැන් ඔය අර්ථය ගත්තාම ඔක ෆූකෝටත් සාධාරණයි. ෆූකෝ පවර් ගැන ස්ටඩි කරනකොට ෆූකෝ ඔය බැල්ම ඔය අදහසම තමයි පාවිච්චි කරන්නේ. දැන් ෆූකෝ පැනොප්ටිකන් එක අරගෙන හිටන් අර සිරමැදිරියක පැනොප්ටිකන් ආකාරයට අර හදන සිරමැදිරියක් ඇතුලේ මිනිස්සුම බැල්මෙන් පාලනය කරන ආකාරය. රයිට්? ඒ කියන්නේ අර මේ පැනොප්ටිකන් එකක් වගේ අර ඒ කියන්නේ පැනොප්ටිකන් එකක් කියන වටේට ඒ කියන්නේ මැද එක ජේලර් කෙනෙක් ඉන්නවා සිරකරුවෝන් බිල්ඩිම හදලා තියෙන වටේ වෘත්තාකාරව. රයිට්? එතකොට ජේලර්ට සිරකරුවෝ පේනවා සිරකරුවන්ට ජේලර්ව පේන්නේ නැහැ. රයිට්? ඒක තමයි මේ පොලිටිකලි ෆූකෝ කියව ගන්න උත්සාහ කරන ආකාරය ගේස් එක. ඒ කියන්නේ අර ජේලර්ගේ ගේස් එකට සිරකාරව අහු වෙලා. ඒ කියන්නේ එතන ජේලර් නැති වුණත් පාලනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිරකාරයාට දැනගන්න විදියක් නැහැ. එයා නිතරම හිතනවා එයා ගේස් එකකට නතු වෙලා ඉන්නේ. එයා බැල්මකට නතු වෙලා ඉන්නේ සිරකාරයා. සිරකාරයා හිතනවා මාව ජේලර්ගේ බැල්මේට ලක් වී ඉන්නවා. ඒක නිසා මට එකෙන් ගැලවෙන්න බෑ කියන අදහස. රයිට්? එතකොට ඒක පොලිටිකලි ෆූකෝ කියව ගන්න ආකාරي ගේස් එක. හරිද? ඒක සමහරට ෆූකෝ කියන්නේ ඒක එතන පුජ්‍යලයක්ම වෙන්න ඕනේ අපි දිහා බලන් ඉන්නේ. ඒ කියන්නේ ඒක CCTV කැමරාවක් වෙන්න පුළුවන්. රයිට්? අපි හොරකමක් කරන්නේ නැහැ. අපි දිහා CCTV කැමරාවක් බලන් ඉන්නවා කියන ගේස් එක. CCTV කැමරාවේ ගේස් එක අපිට තියෙනවා කියලා අපි හිතන නිසා. එතකොට අපිට කැළඹීමක් තියෙන අපිට හැමතිස්සෙම අපි මිනිස්සු විදියට අපි දන්නේ කොහේ අපි ඔය කොයි දේ තිබුණත් අපි දිහා කුමන හෝ දේ කෙනෙක් අපි දිහා බලන් ඉන්නවා කියන අදහස. අපිට ගේස් එකක් තියෙනවා කියන අපිට බැල්මක් වැටිලා තියෙනවා කියන අදහස. ඒ කියන්නේ අපි කොහේ හරි පාරේ පර්ස් එකක් වැටිලා තිබුණොත් අපි දෙපාරක් හිතනවා ඒක ඇහිඳලා අපි කාට හරි බාර දෙනවා. දැන් නැත්තම් ඒක හිමිසරේ සාක්ෂි දා ගන්නද? ඒ වගේ අපි උබතෝ කෝටිකයන්ට එන්නේ අපිට මේ තියෙන ගේස් එකත් එක්ක. හරිද? ඒක සාමාන්‍ය අර්ථය මම කියන්නේ මේ ගේස් එක සම්බන්ධයෙන් තියෙනවා. right? right. එතකොට that this ගේස් එක කියන එක දැන් අපි මනෝවිද්‍යාව ආශ්‍රයෙන් සහ මනෝ විශ්ලේෂණ ආශ්‍රයෙන් ගන්නකොට ගේස් එක කියන එක පොදු අර්ථයක් වෙනවා. The psychological effect upon the person subjected to the gaze is a loss of autonomy upon becoming aware that they are a visible object. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මකව ගත්තාම අපිට තියෙන ඔටෝනොමි එක ඒ කියන්නේ අපිට තියෙන අධිකාරී බලය. ඒ කියන්නේ මට අර පර්ස් එක පාරේ වැටලා තිච්ච පර්ස් එකක් පාරේ වැටලා තිච්ච රුපියල් 5000 කොලයක් අවුල ගත්තාම මට ඕන විදිහට වැඩ කරන්න බෑ. රයිට්? ඒ කියන්නේ මට ඕන විදිහට ඒක කරන්න බෑ. මම හැමතිස්සෙම යම් ගේස් එකකට නතු වෙනවා. ඕකේ? එතකොට මගේ ඔටෝනොමි එක මට ස්වයං නිර්ණය කිරීමේ හැකියාව. මට ස්වයං තීරණ ගැනීමේ බලය මගේ ගේස් එකට සබ්ජෙක්ට් වෙලා ඉන්නේ මම. ඒ කියන්නේ අර බැල්ම මගේ තියෙන මට ඕන විදිහට වැඩ කරන්න. රුපියල් බිම වැටලා ඉච්ච 5000 උලගෙන මට ඕන විදිහට වැඩ කරන්න බෑ මට.
ඒ මොකද මම ගේස් එකකට යටත් වෙලා ඉන්න නිසා. හරි? that අපිට awareness එකක් එනවා that we are a visible object. මම කාට හෝ පෙනෙන ඔබ්ජෙක්ට් එකක්, visible object එකක් මම. දැකිය හැකි වස්තුවක් මම. කාට හරි පෙනෙන වස්තුවක් මම. Right? එතකොට the gaze is linked to the mirror stage of psychological development in which a child encountering mirror learns that they have an external appearance. Right? මෙන්න මේක මොකද්ද මේ mirror stage කියන්නේ? එක මම පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. mirror stage කියලා කියන්නේ අපේ ලැකෝනියන් psychoanalysis වල psychological development එකේ එක අවධියක්. Right? පොඩි දරුවෝ ලදරුවෝ එයා එක අවස්ථාවකදී එයා දන්නේ නැහැ එයාගේ අම්මගේ වෙනස එයා දන්නේ නැහැ. එයා ලෝකයේ අතර වෙනස දන්නේ නැහැ. එයා හිතන්නේ අම්මයි ඇයි එක්කෙනෙක් එකයි කියලා එයා හිතන්නේ. Right? එයා අම්මත් එක්ක එයා බෙදෙන අවස්ථාව වෙන්නේ mirror stage එකේදී. එයා දැනගන්නවා එයා කියලා එක්කෙනෙක් ඉන්නවා. mirror stage එක කියන්නේ දර්පණේ ඉස්සරහට ගියා මේක දර්පණාවධිය කියලා කියනවා. කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ මේ රූපයක් පෙනිලා රූපය අඳුර ගන්න අවස්ථාව එනවා. ඒ කියන්නේ මට ඊගෝ එකක් ඩෙවලොප් වෙන්න පටන් ගන්නවා. මම කියලා එක්කෙනෙක් ඉන්නවා. මම කියලා මේ ලෝකයෙන් වෙනස් වෙච්ච මම කියලා කෙනෙක් ඉන්නවා. ඔකයි සරල අර්ථය. ඊට වඩා අපිට ඔක සංකීර්ණව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මෙහෙම අපිට එක්ස්ටර්නල් අපියරන්ස් එකක් අපිට තියනවා කියන අදහස mirror stage එකේදී මිනිස්සු ගන්නවා. එතකොට මේ ගේස් එක සහ mirror stage එක අතර විශාල සම්බන්ධයක් තියෙනවා. Right? The gaze becomes the medium for self differentiation, like a child first individuates his ego when confronted by his mirror image, so does the spectator derive his identity when confronted by a film image. Right? Then මේ මූලික මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය යටතේ අපි මේ චිත්‍රපටය කියවනකොට හරිද මුල් අවදියේ අරන් ආපු එක අදහසක් තමයි මේ ගේස් කියන එක එක්තරා ආකාරයකට self differentiation එකක් අර අපිව ලෝකයෙන් වෙන් කරගත්තා. Right? ඒ කියන්නේ දරුවා කණ්ණාඩිය ඉස්සරහට ගිහලා එයාගේ ඊගෝ එක එයා ඉන්ඩිවිජුවේට් කරගත්තා වගේ. Right? දරුවා කණ්ණාඩිය ඉස්සරහට ගිහලා ගියා වගේ එයා මිරර් ඉමේජ් එකත් එක්ක කණ්ණාඩියේ ඉමේජ් එකත් එක්ක වැටිලා එයා ඉන්නවා කියන එක එයා තේරුම් ගැනීම. එයාගේ ඊගෝ එක එයා නිර්මාණය කර ගැනීම. එයාගේ self differentiation එක එයා වෙනස් කියන එක තේරුම් ගැනීම. ඒක මනෝවිශ්ලේෂණාත්මකව චිත්‍රපටය කියවීමේදී මුල් යුගයේදී පාවිච්චි කරගත්තා ස්පෙක්ටේටර් ප්‍රේක්ෂකයා සිනමා රසිකයා එයා ෆිල්ම් ඉමේජ් එකත් එක්ක කන්ෆ්‍රන්ට් කරනවා. එයා සටනකට යනවා. එහෙම නැත්නම් එයා අභිමුඛ වෙනවා. ෆිල්ම් ඉමේජ් එකට එයා තිරේ තියෙන ෆිල්ම් ඉමේජ් එකට එයා අභිමුඛ වෙනකොට එයාගේ ඩෙන්ටිටි එක ෆිල්ම් ඉමේජ් එක හරහා ක්‍රියේට් කරගන්නවා. ඒක හරියට මිරර් ස්ටේජ් එක වගේ කියන එකට එනවා. ඒ කියන්නේ ෆිල්ම් එකත් එක්ක එයා අභිමුඛ වෙනකොට ප්‍රේක්ෂකයා කියන අනන්‍යතාව දැන් බුද්ධ්‍රි වගේ ටිකක් පරණ මුල් යුගයේ සයිකෝඇනලිසිස් වලට ආපු අය ගෙනාපු අදහස මෙතනට මේකට බොහොම සමානයි. right? දැන් ප්‍රේක්ෂකයා තමගේ අනන්‍යතාව ෆිල්ම් ඉමේජ් එකත් එක්ක හදාගන්නවා. right? ඊට පස්සේ the gaze in common sense is no more than my stare or stare comes from the others. Right? දැන් gaze කියන එක අඳුර ගන්නකොට අපි කිව්වා ගේස් කියන එක බාහිරින් කෙනෙක් අපි දිහා බලන් ඉන්න එක කියලා. දැන් සාමාන්‍ය අර්ථයේදී
මෙතෙන්දී අපිට මේ සාමාන්‍ය අර්ථය තේරුම් ගන්නවා ගේස් කියන එකේ තියෙන මේ ටෙක්නිකල් අර්ථයට අමතරව තියෙන සාමාන්‍ය අර්ථය අපි ඉංග්‍රීසි භාෂාවේ තියෙන අර්ථය තේරුම් ගන්න වෙනවා මේ ගේස් කියන සංකල්පය හරියට තේරුම් ගන්න. හරිද? ගේස් කියන සංකල්පය හරියට තේරුම් ගන්න අපිට ඉංග්‍රීසි භාෂාවේ තියෙන අර්ථය අපිට යම් ආකාරයකට හොයන්න සිද්ධ වෙනවා. එකක් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙන අර්ථය තමයි ගේස් එකක් කියන්නේ මම යමක් දිහා බලාගෙන ඉන්නවා. ඕකේ? මම යමක් දිහා බලන් ඉන්න එක ගේස් එකක්. That is my gaze. Or I am being stared. I am being looked. මන් දිහා කවුරු හරි බලන් ඉන්නවා. මම දෙයක් දිහා බලන් ඉදීම හෝ මා දිහා කවුරු හරි බලන් ඉන්න එක ගේස් ඒක සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙන අර්ථය. Gazing. I am gazing at something. Right? I was gazed. හරි මාව කවුරු හරි දැක්කා. මා දිහා කවුරුව බලන් හිටියා. ඕ මම කුමක් හෝ දිහා හෝ බලන් හිටියා. Right? නමුත් මේ ඒක ඇසත් එක්ක සම්බන්ධයි. Right? මේ සාමාන්‍ය අර්ථයේ තියෙන දේ ඇසත් එක්ක සම්බන්ධයි. අපි ඇසින් බලන දේ ගැන තමයි මේ ගේස් එකේදී කතා කරන්නේ. ඒක එක්ස්පීරියන්ස් එක. that is an experience. හැබැයි psychoanalysis වලදී gaze has nothing to do with the eye. මෙන්න මේකයි තාම වැදගත්ම කාරණය. මනෝ විශ්ලේෂණයේදී gaze එකට බැල්මට ඇසත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. gaze එක කියන්නේ ontological දෙයක්. සත්භාවී දෙයක්. මම කියන්නම් ඉස්සරහට. gaze එක කියන්නේ experience එකක් නෙමෙයි. ඒක ontological. gaze එක කියන්නේ subject එකකුත් නෙමෙයි. ඒක object එකක්. Right? Right. එතකොට කොහොමද මේ ඇස සහ බැල්ම වෙනස් වෙන්නේ? ඇසින් දකින අත්දැකීම සහ මේ ගේස් එක බැල්ම වෙනස් වෙන්නේ. Right? මෙතන හරි ප්‍රශ්න තියෙනවා. ඒක සිංහල භාෂාව ට්‍රාන්ස්ලේට් කරන හරි අමාරුයි මේක. ඒ කියන්නේ ලැකෝන් පැහැදිලිව කියනවා ගේස් එක සහ ඇස අයි එක අතර ලොකු විශාල වෙනසක් තියෙනවා. අයි එක ගේස් එක නෙමෙයි, ගේස් එක අයි එක නෙමෙයි. Right? Right. මේ කවුද චතුරංග මේ අර මයික් ඔන් වෙන්නේ වගේ. හරි. ඊට පස්සේ දැන් ලැකෝන් කියන කාරණේ තමයි ලැකෝන්ට මේක එන්නේ අත වශයෙන්ම ෂෝන් පෝල් සාත්‍රගෙන්. දැන් ෂෝන් පෝල් සාත්‍ර මේ එයා තමයි අත්ත වශයෙන්ම මේ ඩිෆරන්ෂියේෂන් එක ඇති කරන eye and gaze ඇස සහ බැල්ම අතර තියෙන වෙනස එස්ටැබ්ලිෂ් කරන්නේ සාත්‍ර. Right? Lacan affirms Sartre's contribution made in being and nothingness. That is the differentiation between eye and gaze. Being Sartre තියෙන magnum opus එක එයාගේ තියෙන විශාලතම එයාගේ තියෙන අග්‍ර කෘතිය තමයි being and nothingness. Right? Sartre being and nothingness වලදී මේ gaze පිළිබඳ ප්‍රශ්නේ අරන් එනවා. එයා එතෙන්ද ඩිෆරන්ෂියේට් කරනවා ඇස සහ බැල්ම එකක් නෙමෙයි දෙකක් කියන එක. ඇසින් දැකීම සහ බැල්ම කියන්නේ එකක් නෙමෙයි දෙකක් කියන එක. ඇසින් බැලීම එක්ස්පීරියන්ෂල් දෙයක් වෙනකොට අත්දැකීමක් වෙනකොට ගේස් කියන්නේ අත්දැකීමක් නෙමෙයි. බැල්ම කියන්නේ අත්දැකීමක් නෙමෙයි. It is an ontological thing. ඒක අත්දැකීමට ප්‍රාදක වූ දෙයක් නෙමෙයි. ඒ සත්භාවී දෙයක්. Right? ඒක සත්භාවී දෙයක්. ඒක ඔබ්ජෙක්ට් එකක්. ඒක වස්තුවක් ගේස් කියන්නේ. ඒක පැහැදිලි ඒක ඉස්සරහට පැහැදිලි කරන්න. ඒක තමයි දැන් තියෙන දාර්ශනික ප්‍රශ්නේ. Right? ඔන්න ඩිෆරන්ස් එක තමයි දාර්ශනික ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. Gaze consists in fact that it is at the ontological level instead of level of everyday experience.
ගේස් එක ඔන්ටොලොජිකල් ලෙවල් එකේ වැඩ කරන්නේ ඇස වැඩ කරන්නේ අපේ එවරිඩේ එක්ස්පීරියන්ස් එකත් එක්ක right මෙතෙන්දී අපිට වැදගත් වෙනවා අනේකා the other කියන්නේ the other is on principle that one who looks at me මෙතෙන්දී අනේකා කියන්නේ මා දෙස බලමින් සිටින කෙනා අනේකා යනු මා දෙස බලමින් සිටින කෙනා ඒ අනේකා CCTV කැමරාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පුජ්‍යලයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පඹේක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර පැනප්ටිකන් එකක් වෙන්න පුළුවන් මොකද දන්නේ හරිද ඒ කියන්නේ ඒ අනේකා හරිද අනේකා කියන්නේ on principle one who looks at me අනේකා කියන්නේ මගේ දිහා මූලික වශයෙන් බලමින් ඉන්න එක ඒක මිනිහෙක් වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් that radical relationship of self to the other as my permanent possibility of being seen by the other එතකොට මා සහ අනේකා අතර තියෙන radical relationship එක තමයි මා සහ අනේකා අතර තියෙන radical relationship එක තමයි my permanent possibility of being seen by the other ඒ කියන්නේ මාව අනන්ත ඒ කියන්නේ permanent සදාකාලික වශයෙන් being seen by the other ඒ කියන්නේ මම ඉපදිච්ච දවසේ ඉඳන් මම මැරෙන දවස දක්වා මා දෙස කවුරුන්නෝ බලන් ඉන්නවා මා දෙස බැල්මක් හෙලී තිබෙනවා කුමක් දෙසිල්ම බැල්ම being seen by the other ඒ අනේකා කවුරුන්ද අපි දන්නේ නැහැ කවුරුන්ද කියලා සමහරට ඒ අනේකා ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට රුපියල් 5000 කොලේ මොකද්ද කරන්න කියනකොට අපි දිහා කවුද අනෙකෙක් බලන් ඉන්නවා. ඒ අනේකා සමහර විට සදාචාර පද්ධතියක් වෙන්න පුළුවන්. ඒ අනේකා පන්සල වෙන්න පුළුවන්. right? ඒ අනේකා අපිට ඉස්කෝලේ වෙන්න පුළුවන්. ඒ අනේකා ප්‍රින්සිපල් වෙන්න පුළුවන්. මොකක්ද දන්නේ අපිට අනෙකෙක් ඉන්නවා. අර හැමතිස්සෙම අපි දෙයක් කරන්න යනකොට අපි දිහා බලන් ඉන්න අනෙකෙක් ඉන්නවා. ඒ අනේකා අනුව තමයි අපි තීරණ ගන්න. එතකොට අපිට හැමතිස්සෙම මිනිස්සු විදියට අපිට යම් සංඛාවක් හෝ යම් කැළඹීමක් තියෙනවා being seen by the other වෙන අනෙකෙක්ගේ බැල්මට යටත් වී ඇත කියන එක. අපි මූණ හොදන්න ගියත් අපිට අවිඥානගතව අපි දිහා කවුරුව බලන් ඉන්නවා. අපි නාන්න ගියත් අපිට අනිකාගේ බැල්මට අපි අස් වෙලා ඉන්නවා. අපි කන්න ගියත් අනිකාගේ බැල්ම අපිට ඕන විදිහට අපි කන්නේ අනිකාගේ බැල්මට නතු වෙලා තමයි අපි කන්නේ. right this radical relationship of self to the other right my permanent possibility of being seen by the other මේක සදාකාලිකව අනිකාගේ බැල්මට අපි ලක් වෙලා ඉන්නවා. right එතකොට for someone who is gluing his ear to the door or looking through a keyhole of jealousy, curiosity or some voice, the gaze is sound of footstep arise from the silence for a hunter who is haunting absorbedly in a thick forest. right? ඒ කියන්නේ අර අනේකා වෙතින් තමයි අපිට මේ ගේස් එක එන්නේ. ඒ අනේකාගේ බැල්ම. ඒකට තමයි අපි ගේස් එක කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට හිතන්න කවුරු හරි යතුරු සිදුරකින් බලන් ඉන්නවා බෝය කෙනෙක් මොන හරි දෙයක් උද්දේශ හරිද එහා වත්තේ එහා ගෙදර මිනිස්සු මොනවද කරන්නේ එහෙම නැත්නම් මොකක්කෝ දෙයකින් අපි යතුරු සිදුරකින් අපි බලනවා දෙයක් දිහා ඒ බලනකොට එයාට නිශ්ශබ්දතාවයේ අතරින් right එයාට නිශ්ශබ්දතාවය අතරින් ඇහෙන අඩි සද්දයක් එයාගේ ගේස් එක බවට පත් වෙනවා. එතකොට ගේස් එක කියන්නේ ඇස නෙමෙයි.
අපි ඇහෙන් බලන දේ නෙමෙයි ගේස් එක. යාගේ අර කවුරු හරි එනවා කියන ගේ අඩි සද්ද අපේ ගේස් එක. right? එහෙම නැත්නම් දැන් දඩයක්කාරයෙකුට කැලේ අස්සෙන් එන සද්දය එයා දඩේමකට බාන බලන් ඉන්නකොට කැලේකින් එන සද්දය යාට ගේස් එක බවට පත් වෙනවා. අපි කරන ඒ කියන්නේ එතකොට ශබ්දය වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න පුළුවන් අපිට ගඳක් සුවඳක් වෙන්න පුළුවන් ගේස් එක ඕන දෙයක් වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ අනේකා වෙතින් අපි දන්නේ නැති මේ මහා අණකෙක් ඉන්නවා. ඒ අනේකා වෙතින් එන අපිට එන අදහස අපි ගේස් එක විදියට ගන්න. right? Then the gaze and the eye are never one and the same. right? එතකොට මේ අපේ බැල්ම සහ ඇස කවදාවත් එකක් නෙමෙයි. අපි ඇසින් දකින දේ අපි අත්දැකීම් සහිත දෙයක් ගේස් එක අපි දිහා බලාගෙන ඉන්න දෙයක්. ඒක ඇසට අදාළ දෙයක් නෙමෙයි. ඒක ඕනෑම ආකාරයකින් අපි තුල යම් සංකාවක් ඇති කරන යම් කැළඹීමක් ඇති කරන දෙයක්. දැන් මෙතෙන්දී මේ ගේසන් අයි කියන කතන්දරයේදී සාත්‍ර සහ ලැකෝන් අතර යම් සමානකම් තිබුණා ඒ වගේම අසමානකමුත් තිබුණා. right? Sartre has in common with Lacan the differentiation of gaze from the eye. right? ඒ කියන්නේ ඇසෙන් ගේස් එක වෙන් කිරීමේ කාරණේදී සාත්‍ර සහ ලැකෝන් අතර සමානකමක් තිබුණා. නමුත් ඔවුන් දෙදෙනා අතර යම් වෙනස්කම්නුත් තිබුණා. ඒ කියන්නේ ඇසයි ගේස් එක එකක් නොවේ කියන එකේ දෙන්නම පිළිගත්තා. නමුත් with Sartre the gaze is not necessarily the same as the eye. right? දැන් සාත්‍රට එනකොට සාත්‍රගේ දාර්ශනික පැහැදිලි කිරීම යටතේ ගේස් එක අත්‍යවශ්‍යයෙන්ම ඇස වෙන්න බෑ. ඕ අවශ්‍ය නැහැ. right? ඒ කියන්නේ ඇසත් වෙන්න පුළුවන් කියන දැනගත මේ සාත්‍ර හිටියේ. ඒකත් ඒක necessarily අවශ්‍ය නැහැ කියනවා. නමුත් ලැකෝන්ට එනකොට ලැකෝන්ට gaze is definitely not same as the eye. ලැකෝන්ට එනකොට ඒක අනිවාර්යෙන් ඒ කියන්නේ definitely not same as the eye. ඇසට කිසිසේත්ම සම්බන්ධයක් නැති දෙයක් බවට ගේස් එක ලැකෝන් පත් කරනවා. right? As far as the structure of gaze is concerned, Sartre it is dual including only subject and other. right? සාත්‍රට එනකොට ගේස් එක හුදෙක් ආත්මය සහ අපි මම සබ්ජෙක්ට් කියන එකට ආත්මය කියන වචනේ පාවිච්චි කරන්නේ. right? සබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. කියන්නේ ආත්මයක් කියන්නේ මම වෙන්න පුළුවන්. කවුරු හරි මගේ මම සබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා යම් දෙයක. සමහරට ආත්මයක් තියෙනවා. ඒ කියන්නේ පුජ්‍යලය. ඕනෑම පුජ්‍යලයකට අපි සබ්ජෙක්ට් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුජ්‍යලයා සහ මම සහ අනේකා අතර. දාද අද කියන එක මොකද දන්නේ? හරි අද කියන එක ඕන එකක් වෙන්න පුළුවන්. right? එතකොට මේ ගේස් එක තියෙන්නේ මම සහ මහා අනේකා අතර සම්බන්ධයක් විදිහට තමයි සාත්‍ර ගන්න. නමුත් whereas with Lacan it is triadic. ඒක යාගේ අර තුන් හුලස් ආකාරයක් තමයි ලැකෝන්ට තියෙන්නේ. එතෙන්දී යාට තියෙනවා සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ සාත්‍රට වගේම සබ්ජෙක්ට් එක තියෙනවා. ඒ කියන්නේ one who sees. ඒ කියන්නේ ලෝකය දකිමින් සහ ඒ ඉන්න සබ්ජෙක්ට් එක තියෙනවා. ලෝකය අත්විඳිමින් ඉන්න සබ්ජෙක්ට් එක. ඊට පස්සේ the visual object එක. the other who is seen. right? ඒ කියන්නේ අනේකා ඉන්නවා සහ ගේස් එක. ගේස් එක තුන්වෙනි තැනක. the third locus එක විදියට එයා ගේස් එක ප්ලේස් කරනවා. ඒ කියන්නේ ගේස් එක ලැකෝන්ට එනකොට ඒක තුන්වෙනි දෙයක් විදියට එස්ටැබ්ලිෂ් කරනවා. අන්න ඒක යා ඔන්ටොලොජිකල් දෙයක් විදියට ගේස් එක එස්ටැබ්ලිෂ් කරනවා. එතකොට සබ්ජෙක්ට් එක සහ විෂුවල් ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක සහ අනේකා විතරක් නෙමෙයි ඉන්නේ තුන්වෙනි ගේස් එකකුත් වෙනවා. ගේස් එක ඔන්ටොලොජිකල්.
right ඒ ගේස් එක උදේ මම සහ මහානේකා විතරක් නෙමෙයි තව ඒ කියන්නේ ගේස් එක කියලා වෙනම ඔබ්ජෙක්ට් එකකුත් තියෙනවා හැබැයි ඒ ඔබ්ජෙක්ට් එක වෙන විදිහක ඔබ්ජෙක්ට් එකක් හරිද ඒක පැහැදිලි කරන්න ඒ ඔබ්ජෙක්ට් එක නිකන් පොල් ගෙඩියක් මේ සිමෙන්ති කොටයක් වගේ ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි ඒ ගේස් කියන්නේ ඒ ඔබ්ජෙක්ට් එක ලොස් ඔබ්ජෙක්ට් එක හරිද ඒක පොඩ්ඩක් ෆිලොසොෆිකලි පොඩි බොහොම සියුම් සටල් තැනක් රයිට් ඒක මම පුළුවන් තරම් සරල අර්ථයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්න right as far as the gaze is concerned both Sartre and Merleau-Ponty have certain influence on Lacan right Sartre වගේම Merleau-Ponty හරි Merleau-Ponty විශාල ඉන්ෆ්ලුවන්ස් එකක් ලැකොන්ට මේ ගේස් එක පිළිබඳ යාට කන්සෙප්ට් එක ඩෙවලොප් කරන්න උදව් වුණා සහාය ඒගොල්ලන් කරපු මොකද බටහිර දර්ශනය හැමතිස්සෙම සහ ඒගොල්ලන්ගේ එක තීරණය වෙන්නේ ඒගොල්ලන් එකක් මත එකක් විදිහට තමයි ඒගොල්ලන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඩෙරිඩා ගාවට එනකොට ඩෙරිඩාගේ පිටිපස්සෙන් ඉන්නවා හුසර්ල් ඉන්නවා හයිඩෙගර් ඉන්නවා ස්ටෝජියර් ඉන්නවා ඒ විදිහට කියකිගාඩ් ඉන්නවා රයිට්. ඒ කියන්නේ ඩෙරිඩියන් ෆිලොසොෆි කියන එක අර බටහිර දර්ශනයේ සම්ප්‍රදායෙන් ගලවන්න බෑ. ඒ වගේ ලැකෝන් ඩෙරිඩාට ලැකෝන් නැත්ත වශයෙන්ම මේ ලැකෝනියන් ගේස් එක තමයි ඩෙරිඩාගේ ට්‍රේස් කියලා මම හිතන්නේ. මගේ තර්කය. රයිට් මගේ තර්කය මම දන්නේ තව කෙනෙක් පිළිගන්නවද නැද්ද කියලා. ලැකෝන් විශාල වශයෙන් බලපානවා ඩෙරිඩාට. රයිට් ඒක ස්ටඩි කරලා තියෙනවා ලැකෝන් and ඩෙරිඩා. ස්ටඩිස් ගොඩාක් තියෙනවා. right ඊට පස්සේ ලැකෝන්න බලපානවා මේ අල්තුසේට right ඒ කියන්නේ මේ කෙනෙක්ගේ ඉන්වෙන්ෂන්ස් එක තමයි ගනුදෙනු කරලා තියෙන්නේ මේ දාර්ශනික සම්ප්‍රදාය ඇතුළේ right then the ලැකෝනියන් ගේස් එකට එනකොට ඒක ඇවිල්ලා සාත්‍රකින් සහ Merleau-Pontyකින් දෙන්නගේ මෙනවා දැන් බලමු Merleau-Ponty කොහොමද ලැකෝන්ට බලපාන්නේ කියන එක right as pointed out in preceding statements Sartre defines the other as one who looks at me, whereas Merleau-Ponty defined the I as being who is looked at. Right? Merleau-Ponty's main thesis of the visible and invisible is the discovery that there is always a pre-existing gaze, a kind of hysteria at us by the outside world. Right? The Merleau-Ponty යාගේ පෙන්නවා ප්‍රධාන තර්කයක් තිබුණා යාගේ ප්‍රධාන ආගියුමන්ට් එකක් තිබුණා the visible and invisible. Merleau-Ponty thesis එකක් තිබුණා. එතෙන්දී යා පෙන්නපු එකක් තමයි there is always a pre-existing gaze. ඒ කියන්නේ අපිට කලින් gaze එක. ඒ කියන්නේ ඒ බැල්ම pre-existing පැවැත්මට పూర్වයෙන් පවතින දෙයක්. right ඒ කියන්නේ ඒක හරියට නිකන් a kind of staring at us by the outside world ඒ කියන්නේ වෙන ලෝකයක ඉඳන් අපි දිහා බලනවා වගේ ඒ කියන්නේ අපේ ලෝකය නිර්මාණය වෙන්නත් කලින් අපේ පැවැත්ම නිර්මාණය වෙන්නත් කලින් අපි දිහා බලනවා වගේ එකක් ඒ කියන්නේ මේ ගේස් එක යම් ආකාරයකට අපිට పూర్වයෙන් පැවතිච්ච එක ඒ කියන්නේ අපිට දැන් අපි හිතමු දැන් කියන්නේ අපි රුපියල් 5000 කොහෙන් හරි පාරේ තිබිලා අහුල ගන්නකොට ගේස් එක කියන එක අපි හිතනවා කොතනින් එනවද කියන අපි දන්නේ ඒක පාරේ ඇවිදන් යන තව මිනිහෙක් නිසා අපිට ගේස් එක එනවා වෙන්න පුළුවන් අපි පව කරගෙන යන බස් එකකින් ගේස් එක එනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් CCTV කැමරා එකකින් අපිට ගේස් එක එනවා වෙන්න පුළුවන් නමුත් ගේස් එක කියන්නේ අවසාන අර්ථයෙන් Merleau-Ponty තර්ක කරන විදිහට මේවෙන් ගේස් එක අපිට හැදෙනවා තමයි. හැබැයි ඒ ගේස් එක කියන එක දෙයකින් එනවා කියන එක කියන්න බෑ. සායි ගේස් එක ඒ දේවල් හැදෙන්නත් කලින් ඉලං ගේස් එක තියෙනවා. right
ඒ කියන්නේ CCTV කැමරා එක අපිට එන්න කලිනුත් ගේස් එක අපිට තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ සියලු සත්තාවන්ට කලින් ගේස් එක අපි ගාවට එනවා. ඒ කියන්නේ දැන් CCTV කැමරා අපි හිතමු අපිට 2000 දශකයේ විතර වගේ CCTV කැමරා ලංකාවට එන්නේ. නමුත් මිනිහෙක් ඊට කලිනුත් රුපියල් 5000ක් ඇහිඳ ගත්තොත් අපහසුතාවයකින් ලක් වෙනවා. ඒ කියන්නේ ගේස් එක කොහොමද උනේ කියන එක ඒක ඒ ගේස් එක මේ හැම දෙයකටම කලින් තිබිච්ච එක. right ගේස් එක හැම දෙයකටම කලින් තිබිච්ච එක. pre-existing. Despite Lacan benefits from the Merleau-Ponty this thesis is very unsatisfied with this presupposition that visible depend on the eye of the seer. අන්න. හරිද? මෙතනදී Lacan दा වැදගත් කාරණයක් කියනවා. ඒක තමයි දැන් Merleau-Ponty මේ pre-existing ගේස් එක ගැන මෙයා පිළිගන්නවා. Lacan. right? නමුත් එහෙම අපි දිහා බලන් ඉන්න ඇබ්සලියුට් බීන් එකක්. ඒ කියන්නේ අපි දිහා බලන් ඉන්න all seen one being එකක් තියෙනවා කියන කාරණෙත් Lacan ප්‍රතික්ෂේප කරනවා. right? ඒ කියන්නේ දැන් දැන් අපි දන්නේ දැන් අපි දිහා ඇත්තටම කවුද බලන්නේ? දැන් අපි මොකක් හරි දෙයක් කරන්න ගියාම අපිට එහෙම නිශ්චිත අර්ථයක් නැහැ. අර ප්‍රී එක්සිස්ටිං ගේස් එකක් නේ අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපිට ගේස් එකක් තියෙනවා. ඒ ගේස් එක ඇත්තටම එන්නේ කොහෙන්ද කියන එක අපි දන්නේ නැහැ හරියට. එහෙනම් විවික්තව අපිට කියන්න බෑ මේක නිසා ගේස් එක එනවා කියලා. කොහොම හරි අපි ගේස් එකට අහු වෙලා ඉන්නේ. හැබැයි ඒක අර ප්ලේටොනික් බීන් එක all seen එක මේ දර්ශනයේ මේ කියන්නේ අර ප්ලේටොනික් ලෝගෝස් එක දර්ශනයේ පොඩක් එහාට යන්න වෙන කතන්දරයක් මට ඒක ඇත්තට පැහැදිලි කරන්න අපිට වෙලාව තියෙදි කියන එක ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ප්ලේටොනික් වර්ල්ඩ් එකක් ලෝකේ තියෙනවා කියලා ප්ලේටෝ හිතුවා. ඒ කියන්නේ ප්ලේටෝ මෙහෙම හිතුවේ. හරි මම පොඩක් සරලව කියන්න. ඒ කියන්නේ ප්ලේටෝ හිතුවා ඒ කියන්නේ මේ අපි ලෝකයේ ඉන්නේ අපි නිකන් පපට්ස්ලා ටිකක් වගේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු පපට්ස්ලා වගේ. හරිද? ඊට එහා ලෝකයක් තියෙනවා පර්ෆෙක්ට් ලෝකයක්. සර්ව සම්පූර්ණ ලෝකයක්. හරි ඒ සර්ව සම්පූර්ණ ලෝකයේ තිබෙන ආකෘති තමයි අපි මිනිස්සු අපි හදාගන්න දේවල් මොබයිල් ෆෝන් සර්ව මේවා ඒ කියන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් එකක් වෙන තියෙනවා. ඒ අපි පර්ෆෙක්ට්නස් එක තමයි අපි හොයාගෙන යන්නේ. ඒ කියන්නේ අපි තාම පර්ෆෙක්ට්ම මොබයිල් ෆෝන් එක හදලා නැහැ. එමෙන්න අපි පර්ෆෙක්ට්ම පිහිය තාම අපි හදලා නැහැ. පර්ෆෙක්ට්ම බෝතලේ අපි තාම හදලා නැහැ. පර්ෆෙක්ට්ම බෝතලේ තියෙන්නේ පර්ෆෙක්ට්ම දේ තියෙන්නේ වෙන ලෝකෙක. ඒ කියන්නේ ඒක ඇබ්සලියුට් ලෝකයක්. ඒක තියෙන ඇබ්සලියුට් බීන් කෙනෙක්. ඒක නිකන් අර හරියට සර්ව බලධාරී දෙවියෝ වගේ. එමු නැත්නම් ඇබ්සලියුට් බීන් එක. පරම සත්තාවක් ඒ ලෝකය. ඒක ප්ලේටොනික් පර්ස්පෙක්ටිව් එකක්. ඒ කියන්නේ අපේ ලෝකයේ තියෙන අපේ ලෝකයේ බොහොම අතත් මේ කියන්නේ මේ බොහොම ජරා ජීර්ණ වෙන මායාත්මක ලෝකයක්. ඒක හරියට මේ කියන්නේ මේ අපි තියෙන අපේ සැබෑ ලෝකයේ ප්ලේටෝ කියන විදිහට සැබෑ ලෝකයේ වෙන පැත්තක තියෙනවා. ඒ කියන්නේ ඒ සැබෑ ලෝකයේ දෙසින් අපි දිහාට බැල්මක් කෙලිලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ බොහොම මායාත්මක ලෝකයක. ඒක පර්ෆෙක්ට් නෑ. right? එතකොට දැන් මෙන්න දාර්ශනික ප්‍රශ්නයේදී ලැකෝන් විරුද්ධ වෙන Merleau-Pontyට එහෙම පර්ෆෙක්ට් ලෝකයක්, එහෙම පර්ෆෙක්ට් බීන් එකක් එස්ටැබ්ලිෂ් කරනවා. ඒ කියන්නේ අපි දිහා බලන් ඉන්න මොකක්කෝ සත්තාවක්. right? අපි දිහා බලන් ඉන්න මොකක්කෝ ලොකු සත්තාවක්. right? අපි දිහා මම ඉන්නවා මම දිහා බලන් ඉන්න මේ එහෙම ප්ලේටොනික් වර්ල්ඩ් එකක් වගේ එකක් ප්ලේටොනික් බීන් එකක් ඇබ්සලියුට් බීන් එකක් තියෙන්නේ නෑ. ලැකෝන් කියනවා නෑ. Merleau-Pontyට ඔයාට වර්ධින තැනක් තියෙනවා. ඒක තමයි වැඩේ. ඔයා කියන විදිහට එහෙම ඇබ්සලියුට් වගේ එහෙම අපි දිහා හැමතිස්සෙම බලන් ඉන්නවා. හැබැයි එහෙම බීන් එකක් නෑ. right? හරි
අපේ මෙතන ඉන්බොක්ස් කළ ප්‍රශ්න කාලා තියෙනවා අපිට බීන් එකක් ඇති වෙන්නේ අපි සම්මතය බිඳින අවස්ථාවේදී පමණක් නේද කියලා. නෑ ඒ බීන් එක නෑ එතෙන්දී ගේස් එක පිළිබඳ සංකල්ප ගණනාවක් තියෙනවා. හරිද? ඔක දැන් ඒ කියන්නේ ලැකෝ මම ඒකයි කිව්වේ ගේස් එක සාත් ගාවට එනකොට ගේස් එක එකක් ලැකෝන් ගාවට ගේනකොට එකක් මර්ලු පොන්ටි ගාවට ගේනකොට එකක්. දැන් මම මේ කියාගෙන යන්නේ මර්ලු පොන්ටිගේ බීන් එක. මේ ගේස් එක කියන්නේ. right? දැන් ලැකෝනියන් ගේස් එක ගැන කතා කරනකොට මම ආයේ එතෙන්ට එන්නම්. ඒ කියන්නේ අපි ගේස් එක ලැකෝනියන් සයිකෝඇනලිසිස් වලදී අපි ඒක අපි ප්‍රශ්න උත්තර වලදී අපි ඒක සාකච්ඡා කරමු. මම මේ අදහස් ටික කියාගෙන යන්න. right? එතකොට ලැකෝනියන් ගේස් එකට එනකොට ලැකෝන් කියන කාරණේ තමයි එහෙම පරම ඇබ්සලියුට් සත්තාවක් විදිහට ගේස් එකක් තියෙන්න බෑ. එතකොට අර ඒ අහන ප්‍රශ්නෙත් එක්කත් සම්බන්ධයි. right? ඒ කියන්නේ ලැකෝන් කියන කාරණේ තමයි එහෙම පරම සත්තාවක් විදිහට ගේස් එකක් අපිට බාහිරින් තියෙන්න බෑ. right? එතකොට the introduction of a seer indicates that there is a Platonic perspective with an absolute being. For Merleau-Ponty, behind the eternal gaze is always imaginary being. පාරිකල්පනික සත්තාවක් හැමතිස්සෙම තියෙනවා. හැමතිස්සෙම පාරිකල්පනික සත්තාවක් තියෙනවා කියන එක Merleau-Ponty පිළිගත්ත දෙයක්. හරි. නමුත් ලැකෝන් කියන කාරණේ තමයි නෑ එහෙම සත්තාවක් නෑ. right? හරිද? ඔතන දැන් වන්න එකයි මම කියන්නේ එකම වචනය වුණාට වචනයට දාර්ශනික ප්‍රවාහයන් ඇතුලේ විවිධ අර්ථ තියෙනවා. හරිද? ගේස් කියලා තනි වචනයක් නෑ. තනි උත්තරයක් නෑ. තනි අර්ථයක් නෑ. right? එතකොට දැන් what exists is the split between what one sees and gaze that is forever erased from the world. හරි. අන්න අර අහන ප්‍රශ්නෙට උත්තරයක් මෙන්න මෙතන හැදෙනවා. right? अब වැරදි නම් වැරදි කරන්න පුළුවන්. හරිද? මේ කවුද මේ චතුරාංගයේ අර මෙව ඕපන් වෙනවා මේ මයික්ස් ඕපන් වෙනවා. හරි. What exists is the split between what one sees and gaze that is forever erased from the world. right? ඒ කියන්නේ ගේස් එක ලැකෝන්ට අනුව තියෙන දෙයක් නෙමෙයි. ඒක ලෝකෙන් මැකිලා යන දෙයක්. right? ඒක erased from the world. Yes, that is forever erased from the world. ඒ කියන්නේ බීන් එකක් නෙමෙයි. පැහැදිලිව තියෙන සත්තාවක් නෙමෙයි. අන්න ඒකයි අර අහන ප්‍රශ්නේ මොකද්ද? යා chat box එකේ අහලා තිබිච්ච ප්‍රශ්නේ තමයි ගේස් එක අපට ඇති වෙන්නේ අපි සම්මතය බිඳින අවස්ථාවේ පමණක් නේද? ඔව් අපිට එතෙන්දී එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ගේස් එක ක්‍රියේට් වෙනවා. ක්‍රියේට් වෙලා ඒකම නැති වෙනවා. right? ක්‍රියේට් වෙලා ඒකම නැති වෙනවා. ඒ කියන්නේ ගේස් එක ඒ කියන්නේ ගේස් එක කියන එක බීන් එකක් විදිහට සදාකාලිකව තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි ලෝකයේ අපේ ඇක්ටිවිටි එකත් එක්ක තමයි ගේස් එක හැමතිස්සෙම වැඩ කරන්නේ. ලැකෝනියන් ගේස් එක මම කියන්නේ. ඒ කියන්නේ අපේ ඇක්ටිවිටි එකත් එක්ක තමයි ගේස් එක වැඩ කරන්නේ. right? ගේස් එක වැඩ කරන්නේ ඇක්ටිවිටි එකත් එක්ක. අපි ෆිල්ම් එකත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි තිරයත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි අපේ ගේස් එක පටන් ගන්න. ඒ කියන්නේ ගේස් එක ආශාවක් විදිහට අපේ වර්ධනය වෙන්නේ. නැත්නම් ඒක අපි ඉස්සරහට එමු. ඒ කියන්නේ ගේස් එක කියන එක සදාතනිකව තියෙන බීන් එකක් නෙවෙයි. right? The pre-existence of the gaze or given to be seen is a radical ontological horizon of the subject. right? එතකොට ගේස් එක අපිට පූර්වයෙන් පැවතීම
right? එහෙම නැත්නම් or given to be seen කියන්නේ අපිට දැක ගැනීම ඒ කියන්නේ අපිව බැල්මට ලක් කිරීම, right? ඒක radical ontological horizon of the subject. ඒක මේක radical ontological horizon එක. මේක මේ radicality එක අපි අතහැරලා කතා කරන්න අපිට බෑ. මේක ontological, මේක object එකක්. මේ gaze එක, right? මේක object A එකක්. අපි අශුද්ධ A වස්තුව කියලා කියන්නේ, right? ඒ කියන්නේ තව chat ප්‍රශ්න කරලා උන්නිසිලෙනත කොටස ෆිල්ම් එකේදී තිරය හා ප්‍රේක්ෂකයා අතර රයිට් මම කියන්නේ මේ ප්‍රශ්න ටික ඔක්කොම මම මේක මේ අදහස් පැහැදිලි කරලා ගන්නම් හරි ප්‍රශ්න ටික ඔක්කොම බොක ඉන්බොක්ස් එකට දාන්න හෝ ප්‍රශ්න අහන්න ඕන එකක් කරන්න ඒක ප්‍රශ්න නෑ මම ඒ ටික ඔක්කොම ඉවරලා ගන්න රයිට් එතකොට මේක ontological horizon එකක් විදියට radical ontological horizon එකක් විදියට gaze එකේ pre existence එක. ඒ කියන්නේ පූර්වයෙන් පැවැත්ම පවතිනවා. හැබැයි ඒක අර platonic එකක් නෙමෙයි. all perceiving being කෙනෙක් නෙමෙයි. right? නමුත් දැන් මෙතෙන්දි paradox එකක් එනවා. මෙතෙන්දි විරෝධාභාසයක් එනවා. The paradox is that it is because of the pre-existence of gaze and its ubiquity that it is excluded from the consciousness of subject. Right? ඒ කියන්නේ මෙතන paradox එකක් එනවා. ඒ paradox එක තමයි මේ gaze එක අපිට පූර්වයෙන් පැවැත්මක් විදිහට එන අතරේ ඒක ලැකෝන් අපේ සවිඥාණයෙන් අපි අයින් කරනවා. ඒ අපේ සවිඥාණයෙන් ඒක අයින් කරනවා. ඒක අයින් කරනවා. ඒ කියන්නේ සවිඥාණයේ තියෙන එකක් නෙමෙයි මේ ගේස් එක කියන එක. මේ ඔබ්ජෙක්ට් එක. තාම පැහැදිලි. right? මෙතන විරෝධාභාසයක් ඔන්න එනවා. මේ කාරණය ඒ කියන්නේ ගේස් එක පූර්වයෙන් පැවැත්මක් තියෙනවා. හැබැයි ඒක සවිඥාණය නෙමෙයි. සවිඥාණය ඇවිල්ලා සවිඥාණයට අයිති වෙන්නේ අපි ඇස් වලින් දකින දේවල් ටික. right? ඒක සවිඥානිකයි. අපිට පේනවා මෙතන කාර් එකක් එනවා, බල්ලෙක් පුරනවා, බල්ලෙක් දුවනවා, අරවා මේවා ඔක්කොම ටික ළමයි සෙල්ලම් කරනවා. ඒවා සවිඥානිකයි. හැබැයි ගේස් එක එහෙම conscious දෙයක් නෙමෙයි. නමුත් ගේස් එක ඔබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. right? ගේස් එක අතකින් ගත්තාම මේක the gaze is screened by the eye. අපිට ඇස් වලින් අපි ඇස් වල අපිට තිරයක් විදිහට අපිට ඇඳෙනවා මේ තියෙන දේවල්. එතකොට අපිට CCTV කැමරාවක් පේනවා, කවුරු හරි පාරේ යන මිනිස්සු අපිට පේනවා. මේ ඔක්කොම එක අපිට යම් දෙයක් පේනවා ලෝකේ. අපිට ස්ක්‍රීන් වෙනවා අපේ ඇස් ඉස්සරහා. ඉංග්‍රීසියෙන් දානවා ඒක බෙද. right? අපේ ඇස් ඉස්සරහා ස්ක්‍රීන් වෙනවා ලෝකේ දේවල්. right? එතකොට අපි ඒ ඔස්සේ අපි ගේස් එක අඳුනා ගන්න. නමුත් ඒක සවිඥානික එක නෙමෙයි. මේක ටිකක් assume තන. Yes, we always screened, excluded, then lost from our relationships to the things constituted by vision. Make a lost object එක. right? මේක lost object එකක්. මේක අහිමි වෙච්ච වස්තුවක්. ඒ කියන්නේ ගේස් එක අපිට පේන්න තියෙන දෙයක් නෙමෙයි. අපිට ලෝකයේ දිහා තියෙන දේවල් එක අපිට ගේස් එක පිළිබඳ දෙයක් හැදෙනවා. ඒක සවිඥානිකත් නෙමෙයි. right? අපිට ගේස් එකක් අනුව තමයි අපි වැඩ කරගෙන යන්නේ. හැබැයි ඒක lost object එකක්. හරිද? ඒ lost object එක නිසා තමයි අපි මේ වැඩේ යන්නේ ඉස්සරහට.
right? එතකොට I stands in close relation to the representation, the consciousness and the subjectivity. එතකොට මේක සබ්ජෙක්ටිව් දෙයක්වත් නෙමෙයි, right? මේක ඊටාම සියුම්. මම කියන්නේ මම දන්නේ ඒ කියන්නේ මේක දර්ශනය පිළිබඳ පොඩි ප්‍රශ්නයකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ වචන වල තේරුම් ඇත්තටම representation කියන එක තේරුම් ගන්න ඕන අපිට කාන්ට් තේරුම් ගන්න ඕනේ. right? එතකොට මේ I කියන එක මේ ලෝකයේ අපිට නිරූපණය වෙන දේවල් ටික. අපිට සවිඥානිකව පේන දේවල් ටික. ආත්මීයව දැනෙන දේවල් ටික. ඒවා අපේ ඇස් වලට පේන දේවල් ටික. right? නමුත් අපි නතු වෙලා ඉන්න බැල්ම ඉන්න බැල්ම ඒක ප්‍රංශ වචනයක් අපි කරනවා ඔබ්ජෙක්ට් එක කියලා. ඒ කියන්නේ ඒකේ සම්බන්ධය තියෙන්නේ එහෙම සවිඥානික දෙයකට නෙමෙයි අහිමි වූ වස්තුවකට. අහිමි වූ වස්තුවකට. ඒ වස්තුව අපිට විඥාණයෙන් දැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකේ ක්‍රියාත්මක වෙන දෙයක්. right? ඒක ක්‍රියාත්මක වෙනවා. right? ඒක ontological දෙයක්. ඒක සත්භාවී දෙයක්. right? Though the mirror simply returns an image of the child actually does, the mirror in experience deceives insofar as it represents the body through the coherent image. Wholeness of body is experience, right? Right. Let me. Right. Mangar ges katandarයට අපි එමු. right. අපි මේක අපි මේක කොහොමද මේ ගේස් කියන එක චිත්‍රපටිය ඇතුලේ වැඩ කරන්න කියන එකට අපි ටක් ගාලා එමු. පැයක වගේ කාලයක් දැන් ගිහිල්ලා තියෙන නිසා ඒ කියන්නේ දැන් මේක අපි ක්‍රිස්ටියන් මෙට්ස් කියන තියරිස්ට් එක අපි කතන්දරේ අපි බැලුවොත් අපි ඉස්සෙල්ලා කිව්වා පැරණි මනෝ විශ්ලේෂණය ඇතුළේ මේ චිත්‍රපටය සඳහා පැරණි මනෝ විශ්ලේෂණය පාවිච්චි කරන එක ඇතුළේ තිරය සහ ආත්මය අතර පුද්ගලයා අතර පුද්ගලයාගේ ඒ කියන්නේ රසිකයා අතර එයාගේ ඩෙන්ටිටි එක ක්‍රියේට් කරන්න මිරර් එකක් විදියට තිරය ක්‍රියාත්මක වෙනවා. එතකොට ක්‍රිස්ටියන් මෙට්ස් එයාගේ තාම වැදගත් කෘතියක් ද ඉමේජනරි සිග්නිෆයි එකේ කියන කාරණයක් තමයි the spectator is absent from the screen as perceived, but also two things inevitably go together, present there and even all present as a perceiver. right? මෙට්ස් කියන කාරණයක් තමයි spectator screen එකෙන් absent වෙනවා. right? එයා තිරයට අභිමුඛ වීමත් එක්ක right? එයා තිරයට අභිමුඛ වීමත් එක්ක ඒ කියන්නේ එයා පර්සීව් කරන එයා සංජානනය කරන අවස්ථාවක් කියන්නේ. කියන්නේ දැන් එයා ඉස්සරහට රූපේ එනවා තිරේ චිත්‍රපටේ එනවා. එතකොට එයා ඒක පර්සීව් කරනවත් එක්කම ස්පෙක්ටේටර්ගේ සබ්ජෙක්ට් එක ඇබ්සන්ට් වෙනවා. නමුත් ඒකේ විරෝධාභාසය කියන්නේ අනිත් පැත්ත තමයි එතන පර්සීවර් කෙනෙක් විදිහට. ඒ කියන්නේ all present perceiver කෙනෙක් විදිහට එයා ඉන්නත් ඕනේ. right? දැන් perceived විදිහට එයාට එයාව අහිමි වීම සහ right? perceived විදිහට එයාව අහිමි වීම සහ එයා perceiver කෙනෙක් විදිහට ඉන්නේ. ඒ කියන්නේ සංජානනය කරන්නෙක් සහ සංජානනය වූවෙක් විදිහට. කියන මේ දෙපැත්තට perceived and perceiver මේක විරෝධාභාසාත්මකව යාට ඉන්න වෙනවා මේ දෙකේම. right? එතකොට for Metz, cinematic experience allows spectators to overcome temporarily the sense of lack that we endure simply by existing as subjects in the world. right? ඒ කියන්නේ මෙතෙන්දී සිනමා ප්‍රේක්ෂකයාට
මේ වෙනස ඒ කියන්නේ perceiver සහ the subject who perceived සංජානනය වූ තැනත්තා විදිහට සහ සංජානනය කරන්නා විදිහට එතකොට මේ දෙක අතර වෙනස නිර්මාණය කරගන්න ඕන තැන එන්නේ right එතකොට අර sense of lack තමන්ට අහිමි වීම පිළිබඳ ඔතනින් තමයි යාගේ ආශාව නිර්මාණය වෙන්නේ හරි එතකොට ඔන්න තමන්ගේ අහිමි වීම පිළිබඳ හිස් බව ඔස්සේ එයාට යාගේ perceiver කෙනෙක් විදිහගේ existence එක එයාගේ absent වෙච්ච existence එක යාට ආපහු ගන්න පුළුවන්කම ලැබෙනවා right ඒක තමයි මෙට්ස්ගේ තාක්කය right ඒක තව ටිකක් ඉස්සරහට පැහැදිලි කරමු දැන් මේක බුද්ධි වගේ කෙනෙක් මෙට්ස්ට කලින් එයා පෙන්නපු දේ තමයි the arrangement of different elements, projector, darkened hall, screen, in addition to reproducing the striking way of the mise-en-scène of Plato's cave, reconstruct the situation necessary to release of the mirror stage discovered by Lacan. By perpetuating this reconstruction, the cinema leads the spectators self-deception, right? Then Budri wage kalin nage tibicha ekak tamai මේකේ self deception එකකට අපි යනවා. ඒ කියන්නේ අපි සිනමා තිරේ අපිට පේන දේක අපි අහිමි කරගන්නවා. right එතකොට යාට self deception එකකට ඒ කියන්නේ ආත්ම රවටා ගැනීමකට යන්න වෙනවා. right නමුත් ඔකදී මෙට්ස් පස්සේ කාලයක කියන කාරණේ තමයි නෑ මෙතන ලැකෝනියන් අර ඔබ්ජෙක්ට් පෙටිටා කියන එක මෙට්ස් අරන් ගන්න. ඒ කියන්නේ අර අපි කතා කරපු අර මේ ශුද්‍ර ඒ වස්තුව එහෙම නැත්නම් ආශාව නිර්මාණය කරන තැන object cause of desire right ඒ කියන්නේ ආශාවේ වස්තු හේතුව එහෙම නැත්නම් object petita කියන එක කවුද මෙට්ස් අරන් එනවා මේක පැහැදිලි කරන්න right ඒක කොහොමද වෙන්නේ අපි ඒක සිනමාවට අදාළව අපි ඒක කතා කරමු but as an object the gaze acts to trigger our desire visually right and as such it is what Lacan calls an object petita or object cause of desire right then මෙතෙන්දී දැන් සිනමාව ඇතුලේ ගේස් එක right සිනමාව ඇතුලේ ගේස් එක act කරනවා යා ක්‍රියාත්මක වෙනවා trigger our desire visually right and as such it is what Lacan calls object petita or object cause of desire as he puts it in seminar 6 object petita in the field of visible in the gaze the special term indicates the object is not positive entity but a lacuna in the visual field right මෙන්න මේක මේ object petita කියන එක visual මේ පල්ලෙහා මම ඒක ඉවර කරලා මේ right okay මෙතනින් මම මේක පැහැදිලි කරලා එන්න. ඒතකොට ඔක වඩා පැහැදිලි. ඒ කියන්නේ මේක ලැකෝන් පැහැදිලි කරන විදිය. මෙන්න මේ පින්තූරේ බලන්න. right මේක මේ හැන්ස් හොල්බීන්ගේ චිත්‍රයක් ද ඇම්බැසඩර්ස් කියන මේ චිත්‍රය right මෙන්න මෙතනින් ඔය ගේස් කියන කාරණය අපිට සිනමාවට කොහොමද ගන්න පුළුවන් කියන කාරණය අපිට පැහැදිලි මේ චිත්‍රය ලැකෝන් මේ චිත්‍රය පැහැදිලි කරන කාරණය තේරුම් ගත්තාම අපිට චිත්‍රපටය ඇතුළට මේක හරි ලේසියෙන් ගේන්න පුළුවන් right මේ කියන චිත්‍රය බලන්න මිනිස්සු දෙන්නෙක් ඉන්නවා දැන් මේක අපිට මේක සාමාන්‍ය චිත්‍රයක් right මේම චිත්‍රයක් අපිට පේන්න තියෙනවා දැන් බැසස් හරි ලැකෝන් චිත්‍රය ගේස් එකට සම්බන්ධ කරගන්නවා in seminar 11 Lacan's example of gaze is
Hans Holbeins The Ambassadors. This painting depicts two world travelers and their riches they have accumulated from their travels, but at the bottom of painting, a distorted, seemingly unrecognizable figure disrupts the portrait. Right? දැන් මේ ඉන්නේ ඔය කියන යුගයේදී ඔය දේශාටනවලදී අර වැදී මේ වගේ ගිහිල්ලා එක එක දැන් ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාව අල්ලගෙන ලංකාව වගේ රටවල් වලට ඇහිල්ලා යුරෝපයට ධනෙ ගෙන ආපු මිනිස්සු හිටියනේ. ඒ එහෙම මිනිස්සු දැන් මේ ඇම්බැසඩර්ස්ලා. හරි. දැන් මේක චිත්‍රය තියෙනවා මේගොල්ලන්ගේ. මේ තියෙන අතර මෙන්න මේ මගේ මේ කර්සර් එක තියෙන තැන බලන්න. මෙන්න මෙතන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. පේනව නේද? මෙන්න මෙතන ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. right? හරි මම හිතන ඔක්කොටම පේනවා කියලා ඔබ්ජෙක්ට් එක. right? ඒක එක පාරට අපිට පේන එකක් නෙමෙයි. අපි බොටම් එකේ ඉඳන් උඩට බලගෙන යනකොට ඔන්න අපිට එක පාර අපිට අපිව එක පාර නවතන ඔබ්ජෙක්ට් එකක් මේක අස්සේ තියෙනවා. මේක මිනි ඔළුවක්. මේක ඕනනම් මේ ඇම්බැසඩර්ස් කියලා මේ Google කරලා බලන්න. එතකොට මේ පින්තූර හොඳට විශ්ලේෂණය කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ කියන්නේ මේ මෙතන මේ PowerPoint එකේ හරියට පේන්නේ නැතුව ඇති. මේ ඔබ්ජෙක්ට් එක මිනි ඔළුවක්. එතකොට දඩාස් ගාලා අපි පාර එතන නවතිනවා. ඊට පස්සේ මේක අපි ඔබ්ජෙක්ට් එක මේ මිනි ඔළුව දැකීමේ සිට අපිට තවදුරටත් සේෆ් ඩිස්ටන්ස් එකක් නැහැ. right? අපිට තවදුරටත් සේෆ් ඩිස්ටන්ස් එකක් නැහැ මේ මිනි ඔළුව දැකපු තැන ඉඳන්. එතන ඉඳන් අපිට මාර ප්‍රශ්නයක්. අපි ඊට පස්සේ එතන ඉඳන් ලැකොන් කියන විදියට අපි එතන ඉඳන් ඒ කියන්නේ අපි තවදුරටත් අපි ඒ කියන්නේ අපි මේ ටෙක්ස්ට් එක ඇතුළට යනවා. right? ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එකෙන් ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ හොයන්න ගන්නවා. අපි ටෙක්ස්ට් අපි ඒ ගේස් එකට නතු වුණා. ඔන්න ගේස් එකේ ඔබ්ජෙක්ට් එක මෙන්න මෙතන තියෙන. මෙන්න ගේස් එක. දැන් අපේ ආශාව ඇති කළා මේක ඇතුළට. right? අපිට අපේ මේ විෂුවල් ෆීල්ඩ් එක ඩිස්ට්‍රැක්ට් කළා මෙයා එකපාරට මේ මිනි ඔළුව. මේ වෙනකන් අපිට මේ මිනිස්සු දෙන්නෙක් සහ මේ මෙතන මේක අපි බල හිටපු එක එකපාර දැන් අපිව මේක ඇතුළට ගෙනහල්ලා දැන් අපි අර ඩිස්ටන්ස් එකක් තියාගෙන බලන් හිටපු දේ ඩිස්ටන්ස් එක අපි නැති කළා. දැන් අපි මේ චිත්‍රය ඇතුළේ අපි ඉන්නේ දැන්. right? එතකොට දැන් now we are perceived. right? එතකොට අපි සංජානනය වෙච්ච right? සංජානනය වෙච්ච ප්‍රේක්ෂකෙක් විදිහට තමයි අපි. එතකොට දැන් ඔන්න අපි මේක ඇතුළට ගිහිල්ලා අපි කිඳා බයලා දැන් අපි මේක මොකක්ද කියලා හොයන්නේ. right? The skull is a blank spot in the image. මේක හරියට අපි පේන තැනක නෙමෙයි තියෙන්නේ. The point at which spectators lose their distance from the picture. අපි මෙච්චර වෙලා පින්තූරයත් එක්ක තියන් හිටපු distance එක අපි එකපාර නැති කරන තැන තමයි මේ skull එක මේ මිනි ඔළුව. And becomes involved in what they see. අපි දකිමින් සිටින දේත් එක්ක අපි involve වෙන්න ගන්නවා. Because its very form changes the basis of spectator's position. අපි making අපේ ප්‍රේක්ෂකයා විදියට අපේ තිබිච්ච පොසිෂන් එක වෙනස් කරන්න ගන්නවා. අපේ තිබිච්ච පොසිෂන් එක වෙනස් කරන්න ගන්නවා. right? අපි ඉන්වෝල්ව් දැන් අපි සේෆ් ඩිස්ටන්ස් එකක් තිබාගෙන අපි බල හිටපු එකේ අපේ පොසිෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අපි ඒක ඇතුළට වැටෙනවා. right? එතකොට the gaze exist. එතකොට මේක තමයි gaze එක. මේක තමයි object prototype. right? ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට අපි අර කවුරු හරි යතුරු සිදුරෙන්
වෙන තැනක වෙන දෙයක් බල බලා ඉන්නකොට අඩි සද්දයක් පිටිපස්සෙන් එනකොට ඒක ගේස් එක වෙනවා වගේ අපිව ඒක taken into account ඒක එහෙමයි ලකොන්ගේ වචනේ පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ අපිව මේ ඒ කියන්නේ අපිව ග්‍රහණයට ගැනීමක් වෙනවා. ඒ කියන්නේ එතනින් ඉඳන් දැන් අර යතුරු සිදුරුවෙන් බල බලා ඉන්න පුජ්‍යලයාට අර අඩි සද්ද ඇති වෙච්ච මොහොතේ සිට යාට හිත තවදුරටත් අර යතුරු සිදුරුවෙන් එළියෙන් බලාගෙන ඉන්න පේන දේවල් ටික නෙමෙයි යාට අදාළ වෙන්නේ. රයිට් යාව දැන් මේ අර ගේස් එක මගින් එහෙම නැත්නම් අඩි සද්දය මගින් යාව taken into account යාව මේක ඇතුලේ මේ කලබලයට පත් කරලා සහ යාව ඒක ඇතුළට අරගෙන ඊට පස්සේ ඒ වගේ ගේස් එක මේ වගේ දැන් මේ පේන්ටින් එක ඇතුලේ මේ ගේස් එක තියෙන්නේ මෙන්න මේ මිනි ඔළුව ඇතුලේ රයිට් එතකොට මේ ගේස් එක ඕනෑම තැනකින් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සේෆ් ඩිස්ටන්ස් එක විශේෂයෙන් ෆිල්මින් සිනමාව ගත්තා මේක ෆැන්ටසි එකක් නිසා රයිට් ඒකේ ගේස් එක ඒක තියෙන ෆැන්ටසි බව ඒ කියන්නේ ඒක ඒක පේන්ටින් එකට වඩා ඒකේ තියෙන ෆැන්ටසි බව වැඩි නිසා ගේස් එක ඕනෑම අවස්ථාවකදී මතුවෙන්නට පුළුවන් රයිට් ඒ කියන්නේ උදාහරණයකට දැන් හිච්කොක්ගේ චිත්‍රපටවල ගොඩක් වෙලාට ආභරණ ගේසයක් විදිහට වැඩ කරන්න ගන්න. රයිට් අපි එතනින් එහාට අපි සිනමාවත් එක්ක අපි එකතු වෙන්නේ තවදුරටත් කියන්නේ බැහැරින් ඉන්න කෙනෙක් විදිහට නෙමෙයි. රයිට් ඒක සේෆ් ඩිස්ටන්ස් එකක් තියාගෙන නෙමෙයි. රයිට් අපි ඒකෙම කොටසක් බවට පත් වෙනවා. රයිට් that the gaze exists in a way that spectator's perspective distorts the field of visible අපිට පෙනෙමින් තිබෙන ඒක ඩිස්ටෝර්ට් කරමින් එකපාරට අර මිනිඔළුව මතු වුණා වගේ එහෙම නැත්නම් හිච්කොක්ගේ ෆිල්ම් එක ආවරණයක් මතු වෙනවා වගේ right thereby indicating the spectator's involvement in a scene from which the spectator seems excluded right එතකොට ඊට පස්සේ අපි අර ආයෙ උඩට යමු මේක කොහොමද right එතකොට right එතකොට මේ ගේස් එක ඔබ්ජෙක්ට් එකක් විදිහට right acts to trigger out our desire visually right ඒ කියන්නේ මිනි ඔළුව වගේ එකකින් අපිට අපේ desire එක ක්‍රියේට් කරන්න වෙන්න පුළුවන් මාලයක් වගේ දෙයකින් අපේ desire ක්‍රියේට් කරන්න වෙන්න පුළුවන් සමහර විට දැන් පුරාණ කළුවර වගේ එකක මිනි පෙට්ටිය වෙන්න පුළුවන් මේ ගේස් එක තියෙන තැන ඔබ්ජෙක්ට් එක right as such it is what Lacan calls object petita object cause of desire as he puts it in seminar exam object A is in the field of visible in the gaze this special term object petita indicates that this object is not a positive entity but a lacuna in the visual field right නමුත් මේකෙදි ගන්න මේ ඔබ්ජෙක්ට් petita කියන එකේ මිනි ඔළුව ගේස් එකක් විදිහට වැඩ කළාට ඒකෙන් ඇති කරන ආශාවේ වස්තු හේතුව එහෙම නැත්නම් ක්ෂුද්‍රයේ වස්තු ඔබ්ජෙක්ට් petita කියන එක කයි ඇක්චුවල් අපිට කොන්ෂස් විදිහට පේන ඔබ්ජෙක්ට් එකයි දෙකක් right ඔන්න තමයි මේක තාම සියුම් දාර්ශනික සහ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රශ්නේ ඉන්නේ right මේක ඇවිල්ලා පොසිටිව් එන්ටිටි එකක් නෙමෙයි අපිට දැන් අර මිනි ඔළුව ගත්තොත් ඇත්තට තියෙන මිනි ඔළුවක් ගත්තොත් එහෙම නැත්නම් ඇත්තට තියෙන මාලයක් ගත්තොත් right ඒක පොසිටිව් එන්ටිටි එක හැබැයි මේ ඔබ්ජෙක්ට් petita කියන්නේ ශුද්‍රයේ වස්තුව කියලා කියන්නේ ඒක අර අපිට තියෙන කොන්ෂස් ඔබ්ජෙක්ට් එක නෙමෙයි ඒක නිසා ඇති කරන
ආශාවේ වස්තු හේතුව ඒක ඇවිල්ලා ඒක ඇවිල්ලා කොන්ෂස් දෙයක් නෙමෙයි. ඒක ලොස් ඔබ්ජෙක්ට් එක. ඒක අපිට කවදාම දැන් උදාහරණයක් විදියට අපි දැන් මිනි ඔළුව හම්බුණා කියන්නකො. එහෙම නැත්නම් පිටිපස්සෙන් එන අඩි සද්ද අපි අඳුරගත්ත බුද්ධලා දැක්ක කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් ඔබ්ජෙක්ට් පෙටිට නෙමෙයි ඒක. ඒක ශුද්‍රයේ වස්තුව නෙමෙයි. දැන් ඒක අපි දන්නවා ඒක එහෙම තියෙනවා කියලා. අරක හැමතිස්සෙම lost object එකක්. ඒකෙන් තමයි අපේ desire ඒක කෝස් කරන්නේ. ඒ කියන්නේ අපේ ආශාවේ වස්තු හේතුව කියන එක ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මේ. ඒ කියන්නේ අපිට අත්තට අහු වෙන conscious object එකක් නෙමෙයි ඒක. right? ඒ ඔබ්ජෙක්ට් එක lost object එකක්. ඒක lacuna එකක්. It is a lacuna in the visual field. Right? එතකොට the gaze thus involves the spectator in the filmic image, disrupting the spectator's ability to remain what Metz call all perceiving and absent as perceived. Right? එතකොට gaze එක thus involves in the spectator in filmic image. gaze එකෙන් අර උදාහරණයක් විදිහට අපි හිච්කොක්ගේ චිත්‍රපටයක අපි necklace එකක් දැක්කහම ඒක ඒ නෙක්ලස් එක අපි ගේස් එක විදිහට අපි කර ගන්නවා මේ පින්තූරේ නම් මේ මිනි ඔළුව ගේස් එක විදිහට අපි ගත්තා වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්කම මෙට්ස් තර්ක කරන කාරණේ තමයි ඒකත් එක්ක අර බුද්ධි වගේ අය පරණ කට්ටිය කරපු එක තමයි absent as perceived කියන ප්‍රශ්නේ විසඳෙනවා. right? and all perceiving again දැන් තිරය ඉස්සරහා ඒ කියන්නේ ඔහුගේ සබ්ජෙක්ට් එක නැති වෙලා ගිහලා ඇබ්සන්ට් වෙලා තිරයත් එක්ක සම්පූර්ණයෙන්ම එක්කුණු all perceiving and absent as perceived. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේක තමසියුම් කාරණයක්. ඒ කියන්නේ අපි සංජානනය කරගත් දැන් අපි අරක සංජානනය කරලා අපේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක ඒ කියන්නේ අපි ඇබ්සන්ට් ඒ කියන්නේ පර්සීව් කරපුගෙන ඇබ්සන්ට් වීම පිළිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ මෙට්ස් තර්ක කරන විදිහට මෙන්න මෙතෙන්දී මේ ඔබ්ජෙක්ට් පැටිට එකත් එක්ක. ඒ කියන්නේ මේ ශුද්‍රය වස්තුව ඒ කියන්නේ lost object එකක් ක්‍රියාත්මක වීමත් එක්ක right තවදුරටත් ඒ කියන්නේ all perceiving and absent as perceived කියන ඒ කියන්නේ අපි සියලු දේ ගන්න ඒ කියන්නේ තවදුරටත් අපිට නිස්කලංකව ඉන්න පුළුවන් ප්‍රේක්ෂකෙක් නැති කරනවා. right? ඒ කියන්නේ දැන් අපිට හැම ඒ කියන්නේ නිස්කලංකව මේ ඔක්කොම perceive කරගෙන අපි තිරයත් එක්ක ඒක අපි වර්ණයෙන් වචනයක් ගමු ඒකට ඒකාත්මික වෙච්ච කියලා. ඒකාත්මික මේක මම දන්නේ ඒක හරියද කියලා. නමුත් අපිට මේ වචනේ අපිට කමියුනිකේට් කරගන්න අදහස කමියුනිකේට් කරගන්න ඕකේ. right? එතකොට මේ ප්‍රශ්නේ ඩිස්ට්‍රප්ට් කරන්නේ අන්නර ඔබ්ජෙක්ට් පෙටිටා එක එහෙම නැත්නම් ගේස් එක මගින් ඇති කරන ක්ෂුද්‍රයේ වස්තුව. එහෙම නැත්නම් ඒ lost object එකෙන් තමයි අපේ ආශාව ඇති කරලා අපි තවදුරටත් එහෙම නිස්කලංක reconciled subject එකක් විදිහට ෆිල්ම් එකත් එක්ක තියෙන සම්බන්ධතාව නැති කරන්නේ අන්න එතනින් කියන එක තමයි මෙට්ස්ගේ මූලික තර්කය. right? දැන් වට කරලා දැන් ආවරණය කරලා අපි දැන් තනි කරලා වගේ දෙනකොට ඒ ගේස් එක වැඩි නේද ඒක? ඔව් ඒ කියන්නේ මේ වට කරලා ඔව් නෑ ඒක තමයි ඒක හදන ඒ කියන්නේ ඔක අර මේ බුද්ධි වගේ පරණ මනෝ විශ්ලේෂණයේ අදහස් තිබිච්ච අයගේ තිබිච්ච එකක්. ඒ කියන්නේ අපිට ඒක ඒ සෙට් එක ක්‍රියේට් කිරීම ඇතුළේ ඒ කියන්නේ කර්වල නිර්මාණය කිරීම. එතකොට අපි හරි ඔව් ඒක ඇතුළේ ඒ කියන්නේ අපිව පොසිෂන් කරනවා. ඒ පොසිෂන් කිරීමත් එක්ක අපි මේකත් එක්ක තිරයත් එක්ක අපි තියෙන සම්බන්ධය
අපි අර අපේ පර්සෙප්ෂන් එක නෙමෙයි අපි පර්සීවින් පාර්ට් එක අපි ඕල් පර්සීවින් බීන් මොන තිරයත් එක්ක විශාල ඉන්වෝල්ව්මන්ට් එකකට යනවා. නමුත් අර ගේස් එක මතුවෙන්නේ ඔය අතරේදී. ඒ කියන්නේ මේ මෙට්ස් තර්ක කරන විදිහට අපි විවිධ තැන්වලදී ගේස් එක මතුවෙනවා. එක අවස්ථාවල උදාහරණයක් විදිහට අර මිනි ඔලුව අතනදී මතුවෙනවා වගේ ගේස් එකක් මතුවෙලා ගේස් එක මගින් අපි කියන්නේ අර ඕල් පර්සීවින් කියන ප්‍රශ්නය අපේ විසඳලා දෙනවා. ඒ කියන්නේ දැන් ඒ ගේස් එක මගින් අපි එක්තරා ආකාරයකට තිරයත් එක්ක එකඟ වෙනකොටම තිරය ඇතුලේදී අපිට හැමතිස්සෙම ආශාවක් නිර්මාණය කරනවා. මේක පොඩක් සයිකෝඇනලිසිස් වල ටිකක් සංකීර්ණ කතාවක්. ඒ කියන්නේ මේ අර ශුද්‍ර ඒ වස්තුව අපිට හැමතිස්සෙම ආශාවක් නිර්මාණය කරනවා. එතකොට මේ පර්සීව් කරන කෙනත් ඒ ආශාව ඇතුළෙම රයිට් ඒ කියන්නේ ඒ ආශාව ඇතුළෙම යාගේ අර පර්සීවර් සහ පර්සීවින් අතර තියෙන ඩිෆරන්ෂියේෂන් එක ක්‍රියේට් කරගන්න. මොකද තව chat box එකට පළවෙනියට ගේස් එක විදිහට අපිම තමයි ගන්නනේ. අපිම තමයි ගේස් එක වෙන්නේ ඉස්සල්ලාමනේ. වස්තුවක් වෙන්නේ ඉස්සල්ලා නේද? ඔව් නෑ ඒ කියන්නේ අපිට ගේස් එකක් මගෙන් ඇති කරන්නේ යම් ආකාරයකට මේ ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අර මං කිව්වේ අතුරු සිදුරකින් බලමින් ඉන්න පුජ්‍යලයට අඩිසද්දයක් ඇහෙන එක යාගේ ගේස් එකක් බවට පත් වෙනවා. ඒ වගේ ෆිල්ම් එකෙන් අපිට ගේස් එකක් ක්‍රියේට් කරලා උදාහරණයක් විදිහට දැන් පුරහඳ කරවල චිත්‍රපටයේ මිනි පෙට්ටිය අපිට ගේස් එකක් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි හොයන්න ගන්නවා සහ අපි ඒකත් එක්ක එකතු වෙන්න ගන්නවා. එකතු වෙනවා සහ ඒක මේ ඊළඟට ඊටාම සියුම් විදිහට ලකුණා එකක් එක්ක තමයි අපි එකතු වෙන්නේ. එහෙම නැත්නම් අපි එකක් එක්ක. ඊට පස්සේ අපි අතර ගැටුම එනවානේ. ඊට පස්සේ අපි අතර. ඔව්. ඒක අපි අතහැරලා දානවා ඊට පස්සේ නේ. අර සිද්ධිය අතහැරලා. ඔව්. අපි අතරනේ. ඔව්. රයිට්. වෙස්ටර්න් ගේස් සහ කොලොනියල් ගේස් කියද්දී ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? රයිට් මම හිතන්නේ මේක අපිට මේ අර ප්‍රශ්නයත් එක්ක නෙමෙයි මේ කියන්නේ වෙන කතන්දරයක්. නමුත් මම පොඩ අදහස් දක්වන්න අපි සිනමාවට අදාළ වෙන ගේස් කියන එක කතා කළේ. දැන් කොලොනියල් ගේස් කියන කතන්දරය එහෙම නැත්නම් වෙස්ටර්න් ගේස් කියන එක ඒ දැන් කොලොනියල් පෝස්ට් කොලොනියල් ස්ටඩීස් වල ඊට පස්සේ දැන් මේක මම කතා කරපු නැති වෙනම පැත්තක් තියෙනවා මේ ෆෙමිනිසම් එක ෆෙමිනිස්ට් සිනමාත් එක්ක ගේස් පාවිච්චි කරන එක මේල් ගේස් and ෆීමේල් ගේස් රයිට් ඒක අපිට වෙනම කතා කරන්න ඕන කාරණයක්. ඒ කියන්නේ ඒක විශාල වශයෙන් අධ්‍යයනයට ලක් වෙච්ච ප්‍රදේශයක් රයිට්. ඒ වගේම දැන් හෝමිකේ බාබා මේ ෆැනොන් එතකොට වගේ පෝස්ට් කොලොනියල් ස්ටඩීස් වල හිටපු ගොඩක් අය ඔය ගේස් කියන එක පාවිච්චි කරලා තියෙන ඒගොල්ලන්ගේ යෙදුම් ඇතුලේ. එතකොට එතෙන්දි ගේස් කියලා කියන්නේ වෙන කාරණයක්. ඒ කියන්නේ මම මේක පැහැදිලි කරන්න ගියා මේ ප්‍රශ්නේ අහන නිසා. ඒක මේ ෆිල්ම් එක කතාවර්ණිත් එක්ක සම්බන්ධයක් නැහැ. එතකොට අපිට ඒ කියන්නේ මේ දැන් කොලොනියල් ඇජෙන්ඩා එකක්. දැන් උදාහරණයක් විදිහට කොලොනියල් රියැලිටිස් තියෙනවා ලෝකේ. රයිට්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කොලොනියල් රියැලිටිස් තමයි එකක් උදාහරණයක් විදිහට දැන් මම කලිසමාදීන එක මට සිංහලයන්ගෙන් ආපු එකක්වත් පර එහෙම ආපු එකක් නෙමෙයි මම කොලොනියල් රියැලිටි එකක් මේක. ඒතර අපි ඉගෙන ගන්න විද්‍යාව කොලොනියල් රියැලිටි එකක්. රයිට්. අපි ඉගෙන ගන්න අපේ ෆිල්ම් තියරි කොලොනියල් රියැලිටි එකක් කියනවා. අපිට රේඩියෝ එක අරන් ආවේ කොලොනියල්ස්ලා. රයිට්. මේක දැන් ඇත්තටම චිත්‍රපටය අපිට එන්නේ මේ වෙස්ට් එකෙන් මිසක් මේ ෆිල්මින් කියන එක ආසියාවේ හැදුන්නේ නැහනේ. හරිද? සිනමාව වෙස්ට් එකේ ඉක්විප්මන්ට් හැදෙන්නේ ඒ කියන්නේ. ඊට පස්සේ අපි ඒකට අපි හෙජමොනියකට අපි ඇටැක් කරනවා. නමුත් අපි තවමත් ඒ කියන්නේ අපේ රියැලිටිස් ගත්තාම කියන්නේ කොලොනියල් අපි ඇත්තටම කළු හමක් තිබ්බට සුදු මිනිස්සු.
right? ඒ colonial realities ඇතුලේ අපි ජීවත් වෙනවා. එතකොට මේ colonial agenda එක ඇතුලේ මේ colonial realities මගින්, right? colonial ඒ කියන්නේ අපි මේ යටත් විජිත යථාර්ථයන් මගින් බලය සුජාතකරණයට ලක් කරනවා. right? එතකොට මේගොල්ලන්ට වඩා ඉතාම වැදගත් වෙනවා colonial gaze එකක්. colonial gaze එකක්. ඒකට කියන අපි colonial gaze කියලා. ඒ කියන්නේ colonizers are civilized, colonized are savage. right? ඒ කියන්නේ දැන් මෙහෙම. දැන් අපි බටහිර වෙදකම civilized. අපේ පාරම්පරික ඔය කසාය කොටන පත්තු බඳින ඒවා අරවා මේවා savage. ඒක අශිෂ්ට අශීලාචාර දේවල්. ඒවා savage දේවල් ඒවා. හරිද? colonized ඒ කියන්නේ අපි කියන්නේ යටත් විජිතකරණයට ලක් වෙච්ච අය savage ලා අරගොල්ලෝ civilized. ඒතකොට මේක gaze එකක්. right? ඒ කියන්නේ මේ gaze එක හැමතිස්සෙම තියෙනවා අර colonial realities legitimize කරන විදියට. right? ඒ gaze එක පතුරවාගෙන යනකොට බලනවා ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි වෙදකම නම් ඒක civilized. ඒ gaze එක අපි ඒක අපි maintain කරන්න. right? අපි අපි ඒක maintain කරන්නේ ඒ gaze එක ඇතුළේ. අපි ඒ කියන්නේ ඒ gaze එක colonial gaze එක ක්‍රියාත්මක වෙනවා හැමතිස්සෙම බටහිර ඒ කියන්නේ අපි හිතමු දැන් GMO එක හරි powerful. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය powerful. අපි gaze එක හැමතිස්සෙම වැටිලා තියෙනවා ඒ කියන්නේ වෙද මහත්තුරු එහෙම powerful නෑ. ඒගොල්ලෝ secondary. right? එතන colonial gaze කියන එක අන්න ඒ විදිහට ක්‍රියාත්මක වෙන දෙයක්. right? ඒගොල්ලෝ දිහාට වැටලා තියෙන gaze එක ඒගොල්ලන්ව dehumanize කරන විදිහට තමයි ඒගොල්ලන්ව වැඩි කරලා තියෙන්නේ. ඔව්. ආගමික වතවාදයක් දර්ශනයක් gaze එකක් වෙනවාද? ඔව් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. කියන්නේ ආගමික මතවාදයක් gaze එකක් වෙන්න පුළුවන්. ආගමික ඔබ්ජෙක්ට් එකක් gaze එකක් වෙන්න පුළුවන්. right? ආගමික ඔබ්ජෙක්ට් එකක් gaze එකක් වෙන්න පුළුවන්. ආගමික මතවාදයක් දර්ශනයක් gaze එකක් වෙන්න පුළුවන්. ඔඩියන්ස් එක ෆිල්ම් එකත් එක්ක ඇට්‍රැක්ට් වෙන ප්‍රධානම දෙයක් නේද gaze එක. මේක නිකන් ෆෝටෝ. යා. ඔව්. එහෙම එකක්. ඒ කියන්නේ මේ gaze එක නිසා තමයි අපේ අර මෙච්චර වෙලා අපි තියාගත්ත safe distance එක අපි නැති කරගන්නේ. ඒ කියන්නේ gaze ඒ කියන්නේ අපි popular cinema ගත්තාම popular cinema වලදී ඒක විශාල වශයෙන් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ දැන් ඕක අල්තුසිරියන් ඒ කියන්නේ ඕක ideological මේක politically treat කරනවා සම මේ කියන්නේ ෆිල්ම්ස් ඇතුළේ විශේෂයෙන් ඔය අල්තුසෙයා එයා කියන අදහසක් තියෙනවා interpolation කියලා. මම ඒකට දාලා තියෙන වචනේ තමයි මේ සම්භූතකරණය කියලා කවුරු හරි interpolation කියන වචනේ අහලා තියෙන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ඒකට මේ මොකක් හරි ඒකට දන්න වචනයක් වෙන කවුරු හරි දින්නක් දන්නේ මම නම් පාවිච්චි කරන එකට සම්භූතකරණය කියලා. ඒක මම දන්නවා මමත් දන්නේ ගැලපෙන්නේ නැහැ කියලා. interpretation කියන්නේ වෙන කතන්දරයක්, interpolation කියන්නේ වෙන කතන්දරයක්. ඒ කියන්නේ මේ interpolation කියන්නේ ඒක ඇහිල්ලා මේ කවුද මෙයාට මේ අල්තුසියාත් එක්ක එන මේ මම ඒකේ වචනේ අකුරු ටික දාන්න. එයා මාක්සිස්ට් මේකෙන් අරගෙන තමයි එයා interpolation කියන වචනේ හදන්නේ. මේකදී අර අහන ප්‍රශ්නත් එක්ක යම් ආකාරයකට මේකදී මේ ෆිල්ම් ක්‍රිටික් කියන එක පොලිටිසයිස් ඒ කියන්නේ පොලිටිකලි රීඩ් කරන්න මේක පාවිච්චි කරන අල්තුසියාරියන් ඉන්ටර්ප්‍රිටේෂන් පාවිච්චි කරලා. ඒ කියන්නේ අල්තුසියා ඉන්ටර්ප්‍රිටේෂන් කියලා කියන්නේ සම්බුද්ධකරණය කියලා කියන්නේ අල්තුසියා කියනවා there are some mechanisms they are called interpolation කියන එක ඇහිලා ඒක process එකක් ඒක internalize කරගන්න දෙයක්. ඒ කියන්නේ දැන් අල්තුසියා කියන කාරණේ තමයි ලුයි අල්තුසියා එයා කියන කාරණේ තමයි
ISS කියලා මේ යුමල් ඔයා මේ ශ්‍රීපාලිගේ නේද? ඔව් සර්. මගේ ලෙක්චර්ස් වල හිටියේ නේ මට මතකයි වා. ඔව් 2017 විතර. නෑ සර් මං ඔය ඉන්න හම්බුන්නේ නෑ කැම්පස් එකේ මේ දැන් තමයි. කැම්පස් එකේ නේ දා රයිට් රයිට්. හරි. ඒ කියන්නේ ශ්‍රීපාලියේ තමයි මං අර මේ නෑ මගේ කැම්පස් එකේ ලෙක්චර්ස් වල හිටියේ නේ. නෑ නෑ සර් මොකද මේ පොස්ට් එක සබ්ජෙක්ට් එකට වගේ හිටියා වගේ හරි කමන එනිවේස්. හරි. මේ ඉතින් එතකොට ඉන්ටර්පලේෂන් කියන එක ඇවිල්ලා මෙහෙම කාරණයක්. ඒ කියන්නේ ISS කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ideological state apparatuses. ඒ කියන්නේ දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ කියලා අපි එකට කියන්නේ. ඒ කියන්නේ දැන් ෆිල්ම් එක. එතකොට ඊට අමතරව චිත්‍රපටි ටෙලිනාට්‍ය අරවා මේවා ඒව ගත්තාම ඒවා දෘෂ්ටිවාද. ඒ කියන්නේ ideological. ඒවා දෘෂ්ටිවාද නිර්මාණය කරන තැන්. යන්ත්‍රණය. right? එතකොට මේ ඉන්ටර්පලේෂන් එක ඇතුළේදී ආ කියන්නේ මේ ISS ඇවිල්ලා ස්ට්‍රක්චර්ස් විදිහට වැඩ කරලා ආත්මයක් ඇතුළට, ඒ කියන්නේ ආත්මයක් කියන්නේ සබ්ජෙක්ට් එකක් ඇතුළට, ඒ කියන්නේ සබ්ජෙක්ට් එක හරියට නිකන් ඉන්ටර්ප්‍රිට් කරනවා කියන්නේ මේ කියන්නේ දෘෂ්ටිවාදය එහෙම නැත්නම් චිත්‍රපටය ඒ කියන්නේ චිත්‍රපටය හරියට පොලිස්කාරයෙක් වගේ පොලිස්කාරයෙක් අපි නවතින්න කිව්වම අපි සබ්ජෙක්ට් එකක් වෙලා නවතින්නේ. විසිල්ලයක් ගාලා පොලිස්කාරයෙක් අපිට නවත්තන්න අණක් දුන්නාම අපි අනිත් පැත්තට හැරෙන්නේ මේ සබ්ජෙක්ට් එකක් විදිහට. ඒ කියන්නේ එයාගේ යටත් ආත්මයක් විදිහට තමයි අපි අනිත් පැත්තට හැරෙන්නේ. ඒතර දෘෂ්ටිවාදය අර්ථශා කියන විදිහට දෘෂ්ටිවාදය වැඩ කරන්නේ ඒ කියන්නේ චිත්‍රපටි වගේ දෙයක් වැඩ කරන්නේ එහෙම ISA එකක් විදිහට ideological state approaches එකක් විදිහට. එහෙම නැත්නම් පොලිස් කාර්යයක් වගේ. ඒ කියන්නේ දෘෂ්ටිවාදයේ වෙතට අපව අර ඒකාත්මික කරනවා. දෘෂ්ටිවාදයේ ගොදුරක් බවට පත් කරනවා. right? දෘෂ්ටිවාදයේ ගොදුරක් බවට පත් කරනවා. thank you මේ අන්තර්නිවේෂණය කියලා. මම හිතන්නේ ඒක සෑහෙන දුරට හරි ඇති. මේ ගම්ලත් කී ශබ්දකෝෂයේ ඒක මම හිතනවා ඒක මොකද ඒ කියන්නේ හැබැයි ඔය ඕකේතර ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් මාක්ස් පාවිච්චි කරපු ආකාර එකක්. ඔක තමයි සිංහලෙන් අපිට ඒවට උත්තර දෙන්නේ මේ වචන දෙන්න බැරි ප්‍රශ්නේ. දැන් මාක්සියන් ඉන්ටර්ප්‍රිටේෂන් කියන්නේ එකක් අල්තුසීරියන් මේ ඉන්ටර්ප්‍රිටේෂන් කියන්නේ තව එකක්. right? දැන් ගේස් වගේ ගේස් හැම එකටම ගේස් එකක් නෙමෙයි. right? anyways මම හිතනවා ඒක අන්තර්නිවේෂණය කියන එක ගොඩක් හොඳ එකක් කියලා. ඉතින් අර විදිහට චිත්‍රපටය හෝ මොකක් හෝ දෘෂ්ටිවාදී මෙවලමක් අපිව වසඟයට ගැනීම. එහෙම නැත්නම් පොලිස්කාරයෙක් අපිව සබ්ජෙක්ට් එකක් බවට පත් කිරීම වගේ. එකක් කියලා අල්තුෂා කියන්නේ. එතකොට අර ගේස් එක කරන්නේත් අන්න එහෙම දෙයක්. එක අතකින්. ඒ කියන්නේ මේක පොලිටිකලි රීඩ් කරනකොට ඔව් අර ගේස් එක අර යහට තිබිච්ච ප්‍රශ්නය මොකද්ද ගේස් එක අපි ෆිල්ම් එකත් එක්ක ඇට්‍රැක්ට් කරන්න හේතු වෙනව නේද කියන්නේ. ඔව්. අර අල්තුෂා කියනවා වගේ ඒක පොලිටිකල්. අපිව ඒ දෘෂ්ටිවාදයේ ග්‍රහණයට ගන්නවා. ඒ කියන්නේ අපිට සේෆ් ඩිස්ටන්ස් එක තවදුරටත් පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ ගේස් එකකින්. ගේස් එකෙන් අපිට සේෆ් ඩිස්ටන්ස් එක පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. නමුත් ඒක මෙට්සාපහුව කියන්නේ අපිට පර්සීවට ඒ කියන්නේ perceive all perceiving and perceived කියලා ඒ කියන්නේ එහෙම perfect තැනකට එන්නේ නැහැ. objectivity එකක් ඇතුලේ අපිට අපේ ආශාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒක ඇතුලේ අපි තවදුරටත් අර සමස්ත ඒකාත්මික වීම. එහෙම නැත්නම් අර ඉස්සර වචනික වගේ අන්තර්නිවේෂණයකට ලක් වීම. interpolated subject එකක් විදිහට තවදුරටත් අපිට එහෙම්මම ඉන්න ඕනේ නැහැ.
ඒ කියන්නේ අපි ඒකට ඇට්‍රැක්ට් වුණාට ඒක ඇතුලේ අපේ ආශාව තවදුරටත් වැඩි කරනවා. වැඩ කරනවා. හරිද? මේකේ තාම සියුම් කාරණා එක තව ගොඩක් හිතන්න ඕන එකක්. සමහර ඒවා හරිම සියුම් මේ කියන්නේ සමහර ඒවා මේ සමහර විට මම කියන්නේ සමහර දැන් උදාහරණයක් විදිහට සමහර අදහස් මම කියන්නේ Google කරලා ආයේ රීඩ් කරන්න පුළුවන් නම් තව හොඳයි. මේ අනික එක මේ ඒ කියන්නේ ගොඩක් සියුම් දේවල් කතා කරා මේ කියන්නේ ඒක ඇත්තටම thank you very much මේකත් එක්ක හිටපු එක ගැන මේ මොකද අර කතාවක් ඒ කියන්නේ චිත්‍රපටයක තියෙන කතාවක් ආපහු අනිත් පැත්තට කියන එක ලේසි. නමුත් තියරිටිකලි අපිට දෙයක් එක කතා කරන එක හරි අමාරුයි. ඇත්තට මෙහෙම ඔඩියන්ස් එකක් ඉන්න එක ගැන ඉතාලම thank you very much. ගොඩක් ස්තුතියි.